ආයුබෝවන් සුබ දවසක් දරුවෝ හැමදෙනාටම පුතේ අතත් සාදරයෙන් පිළිගන්නවා සමිත දිල්ෂාන් YouTube ICT නාලිකාවට. ඉතින් අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතාලත් එක්ක 2019 උසස් පෙළ ප්‍රශ්න පත්‍රය. ඉතින් අපි දන්නවා සාමාන්‍ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට ඉතාමත් හොඳ ප්‍රශ්න පත්‍රයක් විදිහට අපිට මේ 2019 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය හඳුනා ගන්න පුළුවන්. ඉතින් මම මේ ඉහතදී ප්‍රශ්න පත්‍ර කිහිපයක්ම පුතාලත් එක්ක අපේ Zoom පන්තියේදී අපි සාකච්ඡා කරා. නමුත් අද ප්‍රශ්න පත්‍රය මම පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ YouTube නාලිකාව හරහා. මොකද එතකොට ඕනෑම දරුවෙකුට ඕනෑම වෙලාවක ඇවිල්ලා මේ ප්‍රශ්න පත්‍රය බලන්න හැකියාවක් තියෙන. ඒ වගේම කිසිදු මුදලක් අය නොකර තමයි අද මම මේ ප්‍රශ්න පත්‍රය නොමිලේ මාලත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් එහෙනම් අපි තවත් වේලා යවන්නේ නැතුව පුතේ අපේ පළවෙනි ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. 2019 අවුරුද්දේ පළවෙනි ප්‍රශ්න විදිහට අහන්නේ පුතේ තව දෙයක් කියන්න ඕනේ. මම පුතාලට මේ ප්‍රශ්නේ කතා කරනකොට ටයිම් එකක් පල්ලෙහෙන් දානවා. එතකොට මේ ටයිම් එක පල්ලෙහා දාන්න එකෙන් බලාපොරොත්තු වෙන්නේ මම සාමාන්‍යයෙන් සමහරක් ප්‍රශ්න තියෙනවා විනාඩි 5කට අඩු කාලයකදී ලබා දෙන්න ඕනේ. තවත් සමහරක් ඒවා අපිට විනාඩි 2ක් වගේ යද්දී උත්තරේ ලබා දෙන්න පුළුවන්. තවත් සමහරක් ඒවා විනාඩි 10ක් වගේ යනවා. ඉතින් පුතාලට පේපර් ලියනකොට මේ කාල කළමනාකරණය උගන්වන්න ඕන නිසා මම සෑම ප්‍රශ්නයකටම ටයිම් එක දාලා තියෙනවා පුතේ. පුතාලා බලන්න මේ වගේ ගැටලුවක් විසඳන්න කොයිතරම් වෙලාවක් යනවද? හරි. එතකොට කාලය සම්බන්ධත් අවබෝධය තියාගෙන තමයි අපි මේ ප්‍රශ්න වලට උත්තර සපයන්නේ. ඒ වගේම අපේ පුතාලට පුළුවන් මේ ඒ ප්‍රශ්නෙට උත්තර පල්ලෙහා ලයිව් chat එක තියෙනවා. ලයිව් chat එකේ පිළිතුරු ඉස්සර අපි Zoom කියන්නේ අපි වෙනදා Zoom එකේ උත්තර ලබා දෙනවා වගේ chat එකේ පුතාලට අද ලයිව් chat එකේදී මේ උත්තර ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ප්‍රශ්නේ අංකෙත් එක්ක සඳහන් කරලා උත්තරේ ලබා දීමක් සිදු කරන්න. ඉතින් එහෙනම් තවත් කල් වේලා යවන්න නැතුව මම ප්‍රශ්නෙට හැරෙන්නම්. පළවෙනි ප්‍රශ්නේ කියනවා පුතේ පහත දැක්වෙන දෑ අතුරින් කවරක් අතත්‍ය ලිපින අපි ඉංග්‍රීසි වලින් කියනවා පුතේ virtual address භෞතික ලිපින බවට physical address එකක් බවට න virtual address එක physical address එකක් බවට අනුරූපණය කරන්නා වූ ජුඩාංග උපක්‍රමය කුමක්ද කියලා. ඉතින් අපේ පුතාලා දන්නවා මේ ප්‍රශ්නේ අහන්නේ පුතේ අපේ දෙවනි ඒකකේ. ඉතින් මම එතකොට ඔයාලට උගන්වලා තියෙනවා අතත්‍ය ලිපිනයක් භෞතික ලිපිනයක් බවට පරිවර්තනය කරන්න අපි භාවිතා කරන්න ඕනේ පුතේ බසය නෙවෙයි. බසය ඇවිල්ලා දත් එහා මෙහා ගෙනියන්න මවපුරු නිහිත මතකයේ නෙමෙයි. නිහිත මතකයේ තමයි ඒකේ ආකාර තුනක් තියෙන L1 L2 L3 කියලා. අපි මොනවද කියලා බලමු. පාලන ඒකකය මේක වෙලා මධ්‍ය සැකසුම් ඒකක ඇතුළේ තියෙන. නමුත් මෙන්න මේ මතක කළමනාකරණ ඒකකය. මතක කළමනාකරණ ඒකකයෙන් තමයි පුතේ අතත්‍ය ලිපිනයක් භෞතික ලිපිනයක් බවට අනුරූපණය කරන්නේ. රෙජිස්ටරයක් නෑ. රෙජිස්ටරය ඇවිල්ලා පරිගණකයේ තියෙන වේගවත්ම මතකය. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙනවා උත්තර අංක 4. එහෙනම් හොඳට මතක තියාගන්න මතක කළමනාකරණ ඒකකයෙන් තමයි දරුවනේ අතත්‍ය ලිපිනයක් භෞතික ලිපිනයක් බවට අනුරූපණය කරන්නේ. ඉතින් මේ ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට ඒ ප්‍රශ්නේ තියෙන අනෙක් කොටස් පිළිබඳවත් අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මේවා සම්බන්ධව පුතාලට කෙටියෙන් හඳුන්වන්න. පුතේ මේකේ තිබ්බ පාලන ඒකකය කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ අපි දන්නවා පාලන ඒකකයේ විසින් තමයි පරිගණකයේ සියලුම උපාංග පාලනය කරනු ලබන්නේ. ඒ කියන්නේ පාලන සංඥා යවමින් පරිගණක පද්ධතියේ සියලුම උපාංග පාලනය කරනවා පාලන ඒකකය මගින්. ඒ වගේම පුතේ ALU එහෙම නැත්නම් අංක ගණිතමය හා තාර්කික ඒකකය මගින් තමයි පරිගණකයේ සියලුම අංක ගණිතමය සහ තර්කන කටයුතු කරන්නේ. ඒ වගේම මතක රෙජිස්ටරයේ තවත් වැදගත් එකක් ඒකෙන් තමයි පුතේ මධ්‍ය සැකසුම් ඒකකය තුල පවතින తాවකාලිකව කුඩා පරිමාණයෙන් දත්ත ගබඩා කළ හැකි ස්ථාන මතක රෙජිස්ටර් ලෙස හඳුන්වනවා කියනවා. ඒ වගේම එහි මතක ලිපියමුවක් හෝ ඕනෑම ආකාරයක දත්ත තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් පුතාලා මතක තියාගන්න මධ්‍ය සැකසුම් ඒකකය තුල තියෙන කොටස් තුන තමයි මෙන්න මේ කොටස් තුන. ඒ වගේම මේකේ තිබ්බ පුතේ අපිට නිහිත මතකය එහෙම නැත්නම් වාරක මතකය. ඒතකොට වාරක මතකය කියලා කියන්නේ පුතේ වැඩසටහනක් ක්‍රියාත්මක වීමේදී නිතර භාවිතා වන උපදෙස්. මොන උපදෙස්ද පුතේ? නිතර භාවිතා වන උපදෙස් ගබඩා කර ගැනීම සඳහා භාවිතා කරන මතකයේ විදිහට අපි හඳුනා ගන්නවා වාරක මතකය. හරි. එතකොට මේ වාරක මතකය මම කලින් කිව්වා වගේ L1, L2, L3 කියලා මට්ටම් තුනක් හඳුනා ගන්න පුළුවන්. එතකොට පුතේ මේකෙත් ලක්ෂණ අපේ දරුවෝ මතක තියාගෙන ඉන්න ඕනේ.
පළමුවන මට්ටම ගත්තොත් ඔය කියන්නේ වාරක මතකයේ පළමුවන මට්ටම ගත්තොත් එහෙම පුතේ ඒක තමයි මේ වාරක මතක තුන අතරින් වේගවත්ම වාරක මතකය. එතකොට ඒක පිහිටන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ තුල. එහෙනම් පළවෙනි මට්ටම තමයි මධ්‍ය සැකසුම් ඒකකයේ තුල පිහිටන වේගවත්ම වාරක මතක ආකාරය වන්නේ. දෙවැනි එක පුතේ ගොඩක් වෙලාවට මධ්‍ය සැකසුම් ඒකකයේ හෝ ඉන් පිටත ස්ථානගත වෙලා තියෙනවා. හැබැයි මේකේ ධාරිතාවය පළමු මට්ටමට වඩා වැඩි. ඒක මතක තියාගන්න. දෙවන මට්ටම ගත්තොත් එහෙම දෙවන මට්ටම තමයි පුතේ සසම්භාවී ප්‍රවේශ මතක. එහෙම නැත්නම් අපි කියනවා RAM එක. වේගය දෙගුණයකින් වැඩි කරන්න උදව් වෙන්නේ. එහෙනම් ඒ වගේම පුතාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ දෙවන මට්ටම තමයි පුතේ ධාරිතාව වැඩිම. හරි? ධාරිතාව වැඩිම එක විදිහට අපි හඳුනගන්නේ දෙවන මට්ටම. එතකොට මට්ටම් දෙකට වඩා අඩු අතර ධාරිතාවෙන් වැඩි වෙන අතර. ඒ කියන්නේ එහෙනම් වේගය වැඩිම L1 ධාරිතාව වැඩිම L3 මේ දෙක අතරතුර තමයි පිහිටන්නේ මොකක්ද පුතේ L2 කියන තත්ත්වය. ඉතින් අපේ පුතාලා මේවා දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේ මේ ප්‍රශ්නේ තිබ්බ බසය කියන එක. ඉතින් බස් ආකාර තුනක් අපි හඳුනා ගන්නවා පුතේ. ඒ තමයි ලිපින බස්, දත්ත බස්, පාලන බස්. ලිපින බස් කියන්නේ මොකක්ද පුතේ? RAM එකෙහි දත්ත කියවීමට හා RAM එකට දත්ත ලිවීමට අවශ්‍ය තෝරා ගැනීමට භාවිතා කරන බසයට අපි කියනවා ලිපින බස් කියලා. ඒ වගේම දත්ත බස් කියලා කියන්නේ පුතේ සකසණිය තුල ස්ථාන දෙකක් අතර දත්ත ගෙන යාම සඳහා භාවිතා වන බස් එකකට. ඒ වගේම පාලන බස් කියන්නේ සකසණිය තුල උපාංග වලට සංඥා යොමු කිරීමට භාවිතා වන බස් එකට. එහෙනම් ඔන්න බස් ආකාර තුන ලිපින, දත්ත සහ පාලන කියන එකත් අපේ දරුවෝ මතක තියාගන්න. මම සාමාන්‍ය ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට ඒකේ තියෙන අනිත් කොටස් වලටත් අවධානය යොමු කරනවා. මොකද අපිට ඊළඟ වසරේදී ඒ කොටස් වලින් ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙන නිසා. ඉතින් එහෙනම් ඔන්න පළවෙනි ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන්. දෙවෙනි ප්‍රශ්න. පහත කවරක් දීමේ සංඛ්‍යාංක දෙකක් දීලා අහනවා පුතේ n මෙහෙයුම මොකක්ද කියලා. එහෙනම් මේ ඇවිල්ලා අපි තුන්වෙනි පාඩමේ සාකච්ඡා කරන බිටු අනුසාරිත තාර්කික මෙහෙයුමක්. ඉතින් මේක මෙහෙයුමට ලක් කරන්න තියෙන්නේ n ආකාරය. මම කියලා දුන්නා පුතාලට මෙන්න මේ වගේ ගැටලුවක් විසඳනකොට මේවා තේරෙන්නේ නැතිනම් මගේ YouTube නාලිකාවෙත් මම මේවට අදාළ පාඩම් මාලා පල්ලෙහා දාලා තියෙනවා. අපේ පුතාලා ඒවා බලන්න. හරි? නැත්තම් මාත් එක්ක රැඳිලා හිටිය දරුවන්ට නම් මම හිතන්නේ මේවා ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. අපි මේ ප්‍රශ්නේ බලමු විසඳන්නේ කොහොමද කියලා. මේ වගේ ප්‍රශ්න අපි මුලින්ම ලියා ගන්නවා. 0.1 කියලා. ඒ වගේම අපි අනිත් එකත් ලියාගමු 1.1.1.1.1. දැන් එහෙනම් මේකේ මෙහෙයුම මොකක්ද පුතේ n එක්ක අපි දන්නවා සියලුම ආදාන එක වුණොත් විතරයි ප්‍රතිදාන එක වෙන්නේ. එක් අවස්ථාවක් හෝ අසත්‍ය වුණොත් ප්‍රතිදානය අසත්‍ය වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් 1.0යි 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 0.1යි 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 1.0යි 0.1යි බලන්න පුතේ මේ ගාන මට හදන්න ගියේ විනාඩි 1යි තප්පර 20ක් විතර. ඒ කියන්නේ මම මේ දෙන ටයිම් එක පුතේ විනාඩි 5කට සෙට් කරලා තියෙන්නේ. එතකොට පුතාලා දකින්නදී 3යි තප්පර 40ක් වගේ තියෙද්දි මම මේක ඉවරුනේ. එහෙනම් මේ වගේ ගැටලුවක් අපිට විනාඩියේ තප්පර 20ක් වගේ කාලයක් ඇතුළත විසඳන්න පුළුවන්. අපි මේ වගේවට මීට වඩා වැඩි කාලයක් ගන්න එපා. අපරාධයි. මොකද මේවා අමාරු දේවල් නෙමෙයි. එහෙනම් ප්‍රශ්න අංක 2ට නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 1. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 3 තවත් හොඳ ප්‍රශ්නයක්. පොදු යතුර සහ පෞද්ගලික යතුර භාවිතයෙන් සිදු කෙරෙන গুপ্ত කේතනය සහ গুপ্ত විකේතනය හඳුන්වනු ලබන්නේ. පුතේ අපි මේක සාකච්ඡා කරනවා අපේ 6 වෙනි ඒකකයේදී. එතකොට මම පුතාලට කියලා දීලා තියෙනවා මේ පොදු යතුරයි පෞද්ගලික යතුරයි දෙකම භාවිතා වන්නේ අසමමිතික গুপ্ত කේතනයේදී. බලන්න තප්පර කීයද ගියේ? තප්පර 30ක්වත් ගියේනේ. මේකට උත්තරේ ගන්න. හරි ලේසි. පොදු යතුර සහ පෞද්ගලික යතුර දෙකම භාවිතා වෙන්නේ මොන গুপ্ত කේතනයේදී පුතේ? අසමමිතික গুপ্ত කේතනයේදී. ඒ වගේම මේ සමමිතික গুপ্ত කේතනයත් අපි දැනගන්න ඕනේ. මේ අනිත් උත්තර තුන නම් මේකට ගැලපෙන්නේ නැහැ. මේක හිතන්න තිබ්බේ අසමමිතිකයි සමමිතිකයි කියන අවස්ථාවන් දෙක විතරයි. ඒකෙනුත් පොදු යතුර සහ පෞද්ගලික යතුර කියන දෙකම භාවිතා වෙන්නේ පුතේ අසමමිතික গুপ্ত කේතනයේදී. හරි? ඒක හොඳට මතක තියාගන්න. ඒ වගේම පුතේ
සාමාන්‍ය පොදු යතුරු දෙකක් භාවිතා කරනවා. එහෙම නැත්නම් පෞද්ගලික යතුරු දෙකක් භාවිතා කරනවා සමමිතික গুপ্ত ඛේතනයේදී. අපේ පුතාලා වෙන්න මේ දේවල් හරියට මතක තියාගෙන ඉන්න මේකනොත් මට මතක විදිහට වර්ෂ දෙකකම ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. 2018 අවුරුද්දෙත් තිබ්බා. මම 2018 එකේ ප්‍රශ්න සාකච්ඡාවක් මේ මගේ YouTube නාලිකාවේ දාලා තියෙනවා. ඕන්න ඔයාලට ඒක බලන්න හැකියාව තියෙනවා. එහෙනම් ප්‍රශ්න අංක 3ට නිවැරදි පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 1. මට සාකච්ඡා කරන්නයි ඔක්කොටම ගිය විනාඩියකට අඩු කාලයක්. ඉතින් පුතාලට සාක්ෂිත් එක්කම පල්ලෙහා බලා ගන්න පුළුවන්. යමු අපි ප්‍රශ්න අංක 4ට. තවත් පහසු ප්‍රශ්නයක්. හැබැයි මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙනකොට එකපාරට උත්තරයක් ගන්න අමාරුයි. පොඩ්ඩක් කල්පනා කරන්න වෙනවා. ප්‍රශ්නේ දෙනවා එක්තරා පරිගණක ජාලයක සෑම නොඩුවක්ම මධ්‍යගත ජාල උපක්‍රමයකට ඍජුවම සම්බන්ධ කර ඇත. මධ්‍යගත ජාල උපක්‍රමයකට ඍජුවම සම්බන්ධ කර ඇත. එතකොට අපි මතක් කරලා බලන්න ඕනේ මෙහා මේ අහන්න යන්නේ ටොපොලොජි එකක් ගැන. මධ්‍යගත උපාංගයකට සම්බන්ධ වුණේ අනිත් උපාංග මොකක්ද? මෙන්න මේ අවස්ථාවනේ ඔය කියන්නේ. අපි මම ගන්නලා තියෙනවා ස්විච් එක හරි හබ් එකට හරි සම්බන්ධ වෙනවන වෙන්න මේ වගේ අවස්ථාවක්. මොකද්ද පුතේ පිළිතුර? පුතාලට ලයිව් chat එකේ උත්තර දෙන්න පුළුවන්. මොකක්ද? ස්ටාර් ටොපොලොජි. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ පිළිතුරු අංක 5 ස්ටාර් ටොපොලොජි. අපි පුතේ බැලුවොත් එහෙම බස් ටොපොලොජි එක ප්‍රධාන කේබල් එකක් කරා දෙදිශාවට පරිගණක සම්බන්ධ කිරීමක් වෙනවා. ස්ටාර් එක නම් අපි කතා කරා. රින් කියන්නේ කේබලයක් වටා පරිගණක සම්බන්ධ කිරීමක්. ඒ කියන්නේ මුදුවක හැඩයට පරිගණක සම්බන්ධ කිරීමක් වෙනවා. හදිසියේ හරි මේක නොඩ් එකක් වැඩ කරන්නේ නැතුව ගියොත් ජාලයම බිඳ වැටෙනවා. ලොකු අවාසි නේද පුතේ? මෑෂ් ටොපොලොජි කියන්නේ පුතේ පරිගණක සියල්ලක්ම එකිනෙකට සම්බන්ධ කරමින් ගොඩනගන ජාලයක්. හැබැයි මේ වගේ එක පිරිවැය ලොකු වියදමක් දරන්න වෙනවා මේ මෑෂ් ටොපොලොජි එකක් නිර්මාණය කරන්න. ට්‍රී ටොපොලොජි කියන්නේ ස්ටාර් ටොපොලොජි කිහිපයක් හරියට නිකන් මේ බස් එකකට සම්බන්ධ කරලා වගේ. එහෙම නැත්නම් ගස කතු බෙදී යන ආකාරයට නිර්මාණය කරනවා නම් අපි කියනවා ට්‍රී ටොපොලොජි කියලා. ඒ වගේම ඔයාලා ගේම් ගහන්න වගේ පරිගණක දෙකක් එකිනෙකට සම්බන්ධ කරනවා නම් අපි ඒක පොයින්ට් ටු පොයින්ට් අවස්ථාවක් විදිහට හඳුනා ගන්නවා. අපේ පුතාලා වෙන්න මේ ටොපොලොජි ගැන අවබෝධයෙන් ඉන්න පුතේ මේ වගේ වාසි අවාසි මොනවද කියලා අවබෝධයෙන් ඉන්න. මොකද සාමාන්‍යයෙන් එසේ කොටසදී වාසි අවාසි අහන්න අවස්ථාව තියෙන නෙට්වර්ක් ගැටලුව ඇතුලේ. ඉතින් අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. වාණිජ්‍යයට සම්බන්ධ පහත දැක්වෙන ක්‍රියාවලි සලකන්න. මම ඉතින් අපේ 21 පුතාලට නම් උසස් පෙළ 2021 ලියන පුතාලට මම මේ පාඩම කරලා තියෙනවා. 22 දරුවන සමහර විට දන්නේ නැතුව ඇති ගැටලුවක් කරගන්න ඕනේ. ඒ කට්ටියටත් මම උගන්වන්නම්. මේක ලේසි සංකල්පයක්. වාණිජ්‍යයට සම්බන්ධ පහත දැක්වෙන ක්‍රියාවලි සලකන්න කියලා. අහනවා ඉහත ක්‍රියාවලිය අතරින් පියෝ ක්ලික් ව්‍යාපාර ආකෘතිය නිරූපණය කරන්නේ කුමන පිළිතුරුවලද කියලා. පුතේ මම ඔයාලට කියලා දීලා තියෙනවා අපිට ආකාර තුනක් හඳුන ගන්න පුළුවන්. එකක් ඇවිල්ලා පියෝ බ්‍රික් ඍජු සාම්ප්‍රදායික. ඒ කියන්නේ සාම්ප්‍රදායික ආකාරයෙන් භාණ්ඩ අලෙවි කරන තැනක් නම් අපි ඒක හඳුන ගන්නවා පියෝ බ්‍රික් කියලා. ඒ වගේම සම්පූර්ණයෙන්ම අන්තර්ජාලය පමණක් භාවිතා කරමින් ඒ කට්ටියගේ ව්‍යාපාර කටයුතු කරනවා අපි හඳුන්වනවා පියෝ ක්ලික්. මේ දෙකම භාවිතා කරමින් ව්‍යාපාර කරනවා නම් අපි හඳුන්වනවා බ්‍රික් ඇන්ඩ් ක්ලික් කියලා. ඉතින් මේ අපි මේ ABC කරුණු තුන කියවමු බලන්න. සපත්ති යුගලක් මාර්ගගතව මිලදී ගැනීම. දැන් මාර්ගගතව මිලදී ගන්න එක හරියි. එතකොට සපත්ති යුගල සමහරක් විට පුතේ කඩයක් තියෙන්න පුළුවන් මේ කලබි කරන්න. එහෙනම් අපිට මේ පළවෙනි එක 100%ක් නිවැරදි විදිහට ගන්න බෑ. මොකද මේ දීලා තියෙන කරුණත් එක්ක අපිට ඒක පියෝ ක්ලික් කියලා යන්න අමාරුයි. ඔබගේ ප්‍රියතම නවකතාවේ ඉලෙක්ට්‍රොනික පිටපතක් මාර්ගගතව මිලදී ගැනීම. බලන්න පුතේ ඉලෙක්ට්‍රොනික පිටපතක්. එතකොට අපි දන්නා e-book එක අපිට පරිගණකයක් කරා ජංගම දුරකථනය හරහා විතරයි ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඒක soft copy එකක් නේ. බලන්න පුළුවන් පරිගණක තිරයක් ආධාරයෙන් පමණයි. මාර්ගගතව මිලදී ගැනීම. එහෙනම් අනිවාර්යෙන් පුතේ මේ B කොන්දේසිය වෙනවා පියෝ ක්ලික්. ඊළඟට ගහ බලුවොත් අපි ඔබගේ නිවසේ සිට ගුවන් තොටුපළ වෙත යාමට කුලිය රථයක් මාර්ගගත වෙන් කිරීම. පුතේ කුලිය රථයක් කියන්නේ පාරේ තියෙන එකක් නේ. ඒකට අපිට ඕන නම් අත දාලා යන්නත් පුළුවන්. එහෙනම් C ගන්න හැකියාවකුත් නැහැ. එහෙනම් පුතේ පස්වෙනි ප්‍රශ්නේ නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න පුළුවන්. පිළිතුරු අංක 2 B පමණි. හරි. ඉතින් ඔන්න පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක මම දීලා තියෙනවා මොකක්ද මේ ඍජු සාම්ප්‍රදායික මොකක්ද මාර්ගගත මොකක්ද ඍජු සහ මාර්ගගත ආකාරය කියන්නේ කියලා. ඉතින් ඒව මම විස්තර කරපු නිසා නැවත විස්තර කරන්න යන්නේ නැහැ. ඕන්න ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ගහගෙන මේ කොටසේ පස්සේ නිකන් ඉන්න වෙලාවක මේක බලන්න. මොකද මෙතනින් අනිවාර්යෙන් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් ගලපනවාම තමයි. එහෙනම් ඒකත් හොඳ කොටසක් අපි නිතරම මතක තියාගන්න ඕනේ. යමු පුතේ අපි ඊළඟ ප්‍රශ්නෙට.
පහත කවරකින් මෘදුකාංග පරීක්ෂාවෙන් නිවැරදි අනුපිළිවෙල දැක්වෙයිද කියලා අහනවා. නිවැරදි අනුපිළිවෙල දැක්වෙයිද කියලා අහනවා. අපි දන්නවා මේ පුතේ මේ ප්‍රශ්නේ කතා කරන්නේ අපේ 7 වෙනි ඒකකයේ පද්ධති පාඩමේ. මේ ප්‍රශ්න දාලා තියෙන්නේ 7 වෙනි ඒකකයේ. ඉතින් මම එතකොට කියලා දුන්නා මෘදුකාංග පරීක්ෂාව කරන්න ආකාර කිහිපයක් තියෙනවා. ඒ ආකාර කිහිපය මම පුතාලට මතක් කරොත් මුලින්ම ඒකක පරීක්ෂාව. මුලින්ම වෙන්න ඕනේ ඒකක පරීක්ෂාව. දෙවනියට ඒකාබද්ධ පරීක්ෂාව. තුන්වෙනියට පද්ධති පරීක්ෂාව සහ අවසානයේ තමයි කස්ටමර් ගාවට ගිහිල්ලා පරීක්ෂාව කරන්නේ. ඒකට අපි කියනවා ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. එහෙනම් පියවර 4 වෙන්න ඕනේ පුතේ මතක තියාගන්න. දැන් මතක තියාගන්න. ඒකක පරීක්ෂාව, ඒකාබද්ධ පරීක්ෂාව, පද්ධති පරීක්ෂාව, ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. එහෙනම් ඒ ටික පිළිවෙලට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ පිළිතුරු අංක 4. පිළිතුරු අංක 4. ඉතින් මේක මතක තියාගන්න හිටියනම් දරුවේ විනාඩියකට අඩු කාලයක් තුලදී ඒ දරුවාට මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න හැකියාවක් තියෙනවා. පුතේ අපි කාලේ ඉතිරි කරගන්න ඕනේ වැඩිපුර Python ගැටලු හදන්න. අපි දන්නවා Python ගැටලු 9ක් 10ක් 8ක් 9ක් 10ක් අනිවාර්යෙන් එනවනේ. ඒවට වැඩි වෙලාවක් යනවා. මොකද අපි ටේබල් දාලා උත්තර හොයන්න තියෙන්නේ. හැබැයි මේවට ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ. මේවා හොඳට පාඩම් කරලා යනවා නම් මේවට ඉතාමත් ඉක්මනින් උත්තර ලබා දීමේ හැකියාව තියෙනවා. අපි නැවත වතාවක් මතක තියාගමු පරීක්ෂාවක් කර 4 පළවෙනියට ඒකක පරීක්ෂාව, දෙවෙනියට ඒකාබද්ධ පරීක්ෂාව, තුන්වෙනියට පද්ධති පරීක්ෂාව සහ අවසන් වශයෙන් ප්‍රතිග්‍රහණ පරීක්ෂාව. පුතේ අපි හැරෙමු ප්‍රශ්නාංක 7ට. මෘදුකාංග සංවර්ධන සමාගමක් තම නව පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය සංකීර්ණ අවශ්‍යතාවලින් අන්න කියනවා සංකීර්ණ අවශ්‍යතාවලින් මම මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ කොහොමද කියලා 7 වෙනි ඒකකේ සාකච්ඡා කරද්දී කතා කරා. කවුරු හරි අපේ පන්තිකට මෙහෙම සම්බන්ධ වෙන්න කැමති නම් පුතේ මෙන්න මේ නම්බරයකට මම පල්ලෙහා දාන්නම් අංකෙට WhatsApp message එකක් දාන්න වගේ තමයි විභාග අවුරුද්දයි පාසලයි එක්කවන්න ඔයාලා අපි පන්ති වලට සම්බන්ධ කරගන්න. ඉතින් මේ වගේ ප්‍රශ්න අපි ගොඩක් අපේ මාර්ගගත පන්ති වලදී අපි සාකච්ඡා කරා. ඉතින් ඒ දරුවන්ට මේක අමාරු වෙන්න විදියක් නැහැ. උත්තරේ පුළුවන් නම් පුතේ live chat එකේ reply කරන්න. මෘදුකාංග සංවර්ධන සමාගමක් තම නව පද්ධති සංවර්ධන ව්‍යාපෘතිය සංකීර්ණ අවශ්‍යතාවලින් සමන්විත බවත් මධ්‍යම සිට ඉහළ දක්වා අවදානම් මට්ටමක් අන්න පොයින්ට් එක. මධ්‍යම සිට ඉහළ දක්වා අවදානම් මට්ටමක් ඇති බවත් හඳුනා ගනී. තවද අවශ්‍යතා පැහැදිලි කර ගැනීමට ඇගයීමක් කරන්න ඕනේ කියලා කියනවා. අවශ්‍ය බවත් පද්ධති සංවර්ධන ක්‍රියාවලියේදී සැලකිය යුතු වෙනස්කම් අපේක්ෂා කෙරෙන බවත් හඳුනා ගනී. මෙම ව්‍යාපෘතිය සඳහා වඩාත්ම සුදුසු මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලිය මොකක්ද? සුචල්‍ය නෙමේ, මූලාකෘතිකරණය නෙමේ, ශීඝ්‍ර ඉදුම් කියන්නේ ඉක්මනින් අවශ්‍යයි නම් නෑ. දියැලි කියන්නේ පියවරෙන් පියවර පහසුවට භාවිතා කරන්නේ. මේ දීලා තියෙන සංසිද්ධියට ගැලපෙන්නේ පුතේ වෙන කිසිවක් නෙමේ. පිළිතුරු අංක 4 සර්පිල ආකෘතිය. මේවා මතකයි නම් මගේ රිපීට් එක බලන්න 7 වෙනි පාඩමේ. එතකොට මේවා අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ප්‍රශ්න අංක 7ට නිවැරදි පිළිතුර විදිහට අපි තෝරගන්නවා පිළිතුරු අංක 4. සර්පිල තමයි නිවැරදි වෙන්න ඕනේ. අපේ පුතාලා පේපර් එක කරලා තියෙනවා නම් උත්තර පරීක්ෂා කරගන්න. ප්‍රශ්න අංක 8. ප්‍රශ්න අංක 8. මේ ප්‍රශ්නේ අහන්නේ පුතේ බලන්න. තොරතුරු හා සංවේදන තාක්ෂණයේ ICT භාවිතය ඉහළ යාම සඳහා පහත කවරකින් සැලකිය යුතු දායකත්වයක් ලැබුණේද? මේක අපිට 13ට ගලපන්නත් පුළුවන්, 11ට ගලපන්නත් පුළුවන්, අපි දෙවෙනි පාඩමට ගන්නත් පුළුවන්. හරි? ඒ අර්ධ සන්නායක තාක්ෂණයන්හි ශීඝ්‍ර ප්‍රගතිය තුළින් අඩු පිරිවැයක් සහිත දෘඩාංග වලට මඟ පෑදීම. ඒක නිවැරදි. පරිශීලක මිත්‍රශීලී මෘදුකාංග සහ අතුරු මුහුණක් පරිගණක වලට හඳුන්වා දීම. ඔව් ඒකත් හරි. අපි මෙච්චර මේවට ඇබ්බැහි වෙලා ඉන්නේ මේ නිසානේ. මිත්‍රශීලී අතුරු මුහුණක් නිසානේ. පරිගණක සහ sannivedana තාක්ෂණීය මුහුන් වීම හේතුවෙන් සුහුරු සහ ජංගම උපක්‍රම නිර්මාණය වීම. ඔව් ඒකත් නිවැරදි. එහෙනම් ප්‍රශ්න අංක 8 ඉතාමත් පහසුයි. පිළිතුර වෙන්න ඕනේ පිළිතුරු අංක 5 A B හා C සියල්ලම. යම් පුතේ ප්‍රශ්න අංක 9ට. HTML පෝරමයක් අපි මේකත් කරා. HTML පෝරමයක් login.php වෙත සම්බන්ධ වීමට භාවිතා කළ හැකි නිවැරදි කේත පේලිය කුමක්ද කියලා අහනවා. එහෙනම් අපි දන්නවා අනිවාර්යෙන් form action තියෙන්න ඕනේ. එහෙනම් මේ තුන් දෙනාගෙම form action නැහැ. action ඊට පස්සේ පුතේ අපි දෙන්නේ link එක. එහෙනම් මෙතන link එක තියෙන ඊට පස්සේ තමයි method එක දෙන්නේ. method එක මුලින් ලබා දීමක් කරන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්න අංක 9ට ඉතාමත් ලේසි. මම දන්නේ මේවා අමාරුයිද කියලා. අමාරු වෙනම් HTML repeat එක බලන්න.
ප්‍රශ්න අංක 9ට පිළිතුරු විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 2 නිවැරදි පිළිතුර විදිහට. මොකද ෆෝම් ඇක්ෂන් විධානය ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම ලින්ක් එක දෙනවා. ඉන් පස්සේ තමයි මෙතඩ් එක get the post ද කියලා අපි ලබා දෙන්නේ. ප්‍රශ්න අංක 9ට පුතේ පිළිතුරු අංක 2 අපිට තෝරන්න පුළුවන්. තවත් පහසු ප්‍රශ්නයක්. මේකත් HTML වලින්මයි අහන්නේ. Department of Examination යන පද සඳහා URL එක දීලා තියෙනවා. හරි. දීලා hyperlink එකක් සම්බන්ධ කරන්න අවශ්‍ය කේත පේලිය මොකක්ද කියලා අහනවා. අපි දන්නවා hyperlink එකක් දාන්න නම් අපි භාවිතා කරන්න පුතේ href කියන අවස්ථාව. එහෙනම් පුතාට පැහැදිලිව මේ පිළිතුරු අංක 4 සහ 5 කපා හරින්න පුළුවන්. නේ? ඇයි src තියෙන්නේ? img src භාවිතා කරනවා අපි image එකක් දාන්න. හරි. එහෙනම් අපි බලමු මෙන්න මේක පළවෙනි එක href තියෙනවා හරි. මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? Department of Examination කියලා දීලා තියෙනවා. ලින්ක් එකයි මෙතනට දෙන්න ඕනේ නේද? මෙහෙම දෙන්න බෑ. එහෙනම් පළවෙනි එකත් වැරදි. දෙවෙනි එක බලමු. href ලින්ක් එක දීලා තියෙනවා Department of Examination හරි. මෙතන මේ alt එකකුත් දීලා තියෙනවා. alt එක දෙන්න අවශ්‍යම නැහැ. එහෙනම් අපිට මේකට පුතේ නිවැරදි පිළිතුර විදිහට ප්‍රශ්න අංක 10ට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 2. පිළිතුරු අංක 2 තමයි නිවැරදි පිළිතුර විදිහට අපි තෝරන්නේ. alt එක අපි පාවිච්චි කරන සාමාන්‍යයෙන් image එකක් upload වෙන්න නැති වෙලාවකට නම ලබා දෙන්න අපි භාවිතා කරන. ඉතින් repeat එක බලන්න අමතකයි නම් HTML මම මේ දේවල් ඔක්කොම සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් ප්‍රශ්න අංක 10ට නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 11. ප්‍රශ්න අංක 11 තවත් හොඳ ප්‍රශ්නයක්. පරිශීලකයෙකු මේ ඇවිල්ලා පුතේ සකසනේ. මේ ඇවිල්ලා අහන්නේ මෙහෙයුම් පද්ධති පාඩමෙන් පස්වෙනි පාඩමෙන් අහපු ප්‍රශ්නයක්. පරිශීලකයෙකු තමන්ගේ තනි සකසනේ සහිත පරිගණකයෙහි පැතුරුම්පත් යෙදුමක් ආරම්භ කර නව පැතුරුම්පතක් නිර්මාණය කර පැතුරුම්පත සඳහා අවශ්‍ය ඇතැම් තොරතුරු ලබා ගැනීම සඳහා ඔහු තමන්ගේ දත්ත කළමනාකරණ පද්ධතිය භාවිතා කර විශාල දත්ත සමුදායක් විවෘත කරයි. ඒ කියන්නේ මේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනකොට තවත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ. පැතුරුම්පත සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහු සුරකිනවා. සුරකිනවා කියන්නේ මතකේ. මතකයක් භාවිතා කරනවා. ඒ කියන්නේ ගොනු කළමනාකරණයක් වෙනවා. ඉහත පරිශීලකයා විසින් මෙහෙයුම් පද්ධතියේ පහත දී ඇති කවර අංග භාවිතා කර තිබේද? සංදර්භ සුවිචය. හරිනේ. වැඩසටහන් කිහිපයක් එකපාර ක්‍රියාත්මක කරන්න සංදර්භ සුවිචය අවශ්‍යයි. ගොනු කළමනාකරණයක් අවශ්‍යයි. සේව් කරනවා කියලා එහෙම තියෙනවා. විවෘත කරනවා කියලා තියෙනවා. එහෙනම් ගොනු කළමනාකරණයට තේ තමයි අපි ඕපන් ක්ලෝස් ඕව කතා කරන්නේ සේව්. අතත්්‍ය මතකය කියන්නේ తాවකාලිකයේ දේවල් මතක තබා ගන්න කටයුතු කරනවා. එහෙනම් C අවස්ථාවක් අපි භාවිතා කරනවා. එහෙනම් අහනවා ප්‍රශ්නේ ඉහත පරිශීලක විසින් මෙහෙයුම් පද්ධතියේ පහදීති කවර අංග භාවිතා කරනවාද? එහෙනම් පුතේ පිළිතුරු අංක 5 නිවැරදි වෙන්න ඕනේ. A B හා C සියල්ලම. පුතාලා මේ වගේ ප්‍රශ්නයක් කියවන්න විනාඩි 3ක් විතර ගන්න. ගැටලුවක් නෑ. මොකද ගොඩක් කතන්දරයක් තියෙනවා. හොඳට කියවලා මේ පොයින්ට් එකෙන් පොයින්ට් එක තේරුම් ගන්න තමයි අපි මේවට උත්තර ලබා දෙන්න අවශ්‍ය වෙන්නේ. එහෙනම් පිළිතුරු අංක ප්‍රශ්න අංක 11ට නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංක 5. ප්‍රශ්න අංක 12. වෙන්න මම පොඩ්ඩක් සංදර්භ සූචිය කියන්නේ මොකක්ද කියලා දාලා තියෙන පොඩ්ඩක් බලන්න. මෙහෙයුම් පද්ධතිය මගින් සකසණිය තුල කිසියම් ක්‍රියායනයක් සඳහා ක්‍රියාත්මක වීමට ලබා දුන් කාලය අවසන් විට අතුරු විදුමක් ක්‍රියාත්මක විට පවතින ක්‍රියායනය తాවකාලිකව නවතා වෙනත් ක්‍රියායනයක් සකසණිය තුල ධාවනය කරන එකට තමයි සංදර්භ සූචිය කියලා කියන්නේ. ඒකේ තිබ්බ නේද? අර එක වැඩසටහනක් නවත්තලා වෙන එකක් ඕපන් කරනවා කියලා. ඒක තමයි සංදර්භ සූචිය කියලා කියන්නේ. ඕන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ප්‍රශ්න අංක 12. ප්‍රශ්න අංක 12 යන්නේ නම් අපි කතා නොකරපු පාඩමින් ඒ කියන්නේ අපේ 11 වෙනි පාඩමින් 11 වෙනි පාඩමින් අපි ඉගෙනගෙන තියෙන සාමාන්‍යයෙන් ප්‍රශ්න එකක් MCQ එකක් ගොඩක් වෙලාවට එන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක් මේක කියවලා IoT ගැන කතා කරලා තියෙන්න ඕනේ නැහැ. මේකට උත්තරයක් දෙන්න ලේසි. ජාලගත දෘඩාංග උපක්‍රම සංවේදක සම්බන්ධතාවයන් සහ අවශ්‍ය මෘදුකාංග භාවිතයෙන් සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාල ලෙස හැඳින්වෙන සුහුරු පරිසරයක් ගොඩනගා ගත හැකියි. ඔව් අපි දන්නවා sensor, hardware devices, connectivity මේ ඔක්කොම පාවිච්චි කරලා අපිට IoT environment එකක් හදන්න පුළුවන්. සාර්ව ද්‍රව්‍ය අන්තර්ජාලය පිළිබඳ පහත කවර වගන්තියක් සත්‍ය වේද කියලා අහන්න. බලමු. සෑම IoT උපක්‍රමයක්ම හෝ අයිතමයක්ම UTP රැහැන් මගින් සම්බන්ධ කළ යුතුය. අහන්නේ සත්‍යක නෑනේ. හැම එකක්ම රැහැන් වලින් සම්බන්ධ කරන්න අවශ්‍ය නැහැ. වැරදි.
IoT පිහිටුවීමක ඇති කිසියම් හෝ අයිතමයක මෙහෙයුම අක්‍රිය වූ විට සමස්ත IoT පිහිටුවීම වසා දැමෙනු ඇත. නෑ නෑ මේ Python මෙහෙම වෙන්නේ නෑ. ඒක වැරදි. IoT පරිසරයක් දුරස්ථව අධීක්ෂණය කිරීම හා පාලනය කිරීම සිදු කළ නොහැක. මොන බොරුද විදිහේ? පාලනය කරන්න පුළුවන්. හරි එහෙනම් ඒකත් වැරදි. IoT පිහිටුවීමකට නවීන සුහුරු දුරකථන සම්බන්ධ කළ නොහැක. නෑ සම්බන්ධ කරන්න පුළුවන්. ඒකත් වැරදි. IoT පිහිටුවීමක ක්‍රියාකාරීත්වය සඳහා අන්තර්ජාල සම්බන්ධතාව අත්‍යවශ්‍ය නොවේ. පුතේ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් වලට ඉන්ටර්නෙට් තියෙන්න ඕනේ. එහෙනම් මේකේ සත්‍ය ප්‍රකාශය සම්බන්ධව අත්‍යවශ්‍ය නෝ සමාන අත්‍යවශ්‍යම වෙන්නේ නැහැ IoT පිහිටුවීමට ඉන්ටර්නෙට් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඩිවයිසස් තියෙනවා. පුංචි රොබෝට්ස්ලා හැම ඉන්ටර්නෙට් නැතුව තමයි රන් කරන්නේ. එහෙනම් අපිට ප්‍රශ්න අංක 12ට නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන්. පිළිතුරු අංක 5. ප්‍රශ්න අංක 12ට නිවැරදි පිළිතුර අංක 5. IoT ගැන අපි දවසක් කතා කරනවා. බය වෙන්න එපා. ප්‍රශ්න අංක 13 තවත් හොඳ පොයින්ට් එකක්. පාඩම 7 වෙනි පාඩමෙන් තමයි මේ ප්‍රශ්න නිර්මාණය කරන්නේ. පහත කුමකින් කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයන් දැක්වේද කියලා අහනවා. අපි දන්නවා අපිට මූලික වශයෙන් කාර්යබද්ධ සහ කාර්යබද්ධ නොවන කියලා අවශ්‍යතා දෙකක් හඳුනා ගන්න පුළුවන්. නේද? එතකොට අපි දන්නවා අනිවාර්යයෙන් යම්කිසි පද්ධතියකින් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන දේවල් වලට අපි කියනවා කාර්යබද්ධ අවශ්‍යතා කියලා. යම්කිසි පද්ධතියකින් අනිවාර්යෙන් ඉටුවිය යුතු බලාපොරොත්තු වෙන දේවල් අපි කියනවා මොනවද පුතේ? කාර්යබද්ධ අවශ්‍යතා කියලා. ඒ වගේම යම්කිසි පද්ධතියකින් අනිවාර්යෙන් තිබිය යුතු නොමැති නමුත් එහි ගුණාත්මකතාවය, එහි විශ්වාසනීයත්වය, එහි කල්පවත්ම, එහි ආකර්ශනීය බව වැඩි කරන්න භාවිතා වෙන ඒවාට අපි කියනවා කාර්යබද්ධ නොවන අවශ්‍යතා කියලා. එහෙනම් අපිට මූලික වශයෙන් අවශ්‍යතා වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. එකක් ඇවිල්ලා කාර්යබද්ධ අවශ්‍යතා, අනිත් එක කාර්යබද්ධ නොවන අවශ්‍යතා. එහෙනම් මෙතන ප්‍රශ්නේ අහන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවන් මොනවද කියලා. බලමු අපි. රූපයක් Tamanගේ පැතිකඩ ඡායාරූපය ලෙස පද්ධතියට උඩුගත කිරීමට පරිශීලකයෙකුට අවස්ථාව තිබිය යුතුය. ඔව් දැන් සාමාන්‍ය අපි හිතමු පුතාලගේ මොකක් හරි තියෙනවා සිස්ටම් එකක්. ඒ සිස්ටම් එකේ ඔයාගේ ප්‍රොෆයිල් පිච් එක දාන්න එනවා නේද පුතේ දැන් ගොඩක් වෙලාවට. එතකොට ඒක සාමාන්‍යයෙන් කාර්යබද්ධ අවශ්‍යතාවයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. කාර්යබද්ධ නොවන නෙවෙයි. පිටවීම පරීක්ෂාවේදී අදාළ බදු අනුපාතයට ඇතුළත් නිවැරදි ඉන්වොයිස් එක ගණනය කරන්න ඕනේ. ඔව් ඒක ඉතාමත් වැදගත්. ඒක කාර්යබද්ධ අවශ්‍යතාවයක්. පද්ධතියේ සේවා පැවැත්ම 99.9ක් සපුරාලිය යුතුයි. එහෙම කියන්න බෑ. එහෙම කියනවා නම් ඒක කාර්යබද්ධ නොවන අවශ්‍යතාවයක්. එහෙනම් පද්ධතියේ සේවා පැවැත්ම 99.9ක්ම දෙන්න ඕනේ කියන කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය. එහෙනම් පිළිතුරේ බලාපොරොත්තු වෙන්නේ කාර්යබද්ධ නොවන අවශ්‍යතාවය මොකක්ද කියලා. එහෙනම් ප්‍රශ්න අංක 13ට නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න පුළුවන් C පමණයි. C පමණයි. දැන් මේ වගේ එකක් නම් වලට හිතන්න ටික වෙලාවක් ගත්තට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පුතේ. ප්‍රශ්න අංක 13 නිවැරදි පිළිතුර වෙනවා. එහෙනම් පිළිතුරු අංක 3. යමු ප්‍රශ්න අංක 14ට. තවත් වැදගත් පොයින්ට් එකක්. මම නිතරම කියනවා මේක මතක තියාගන්න. නැත්නම් ගෙදර කාමරේ මෙන්න මේ රූප සටහන ඇඳ ගන්න කියලා. මේ ඇවිල්ලා ක්‍රියායන සංක්‍රාන්ති රූප සටහන. මෙන්න මේකෙන් අනිවාර්යෙන් විභාගයට ප්‍රශ්නයක් එනවා පුතේ. අපි මතක තියාගන්න ඕනේ නිර්මිත අවස්ථාවේ පවතින එක සූදානම් අවස්ථාවට එනවා. සූදානම් එකක ක්‍රියාත්මකට එනවා. ක්‍රියාත්මකයේ තත්ත්වයේ තියෙන එකක් අවහිර හෝ අවසන් වෙන්න පුළුවන්. එතකොට මතක තියාගන්න සූදානම් සහ ක්‍රියායන අතරේ දෙපැත්තට මීතල ගමන් කරනවා. නේ? අනිත් හැම අවස්ථාවකම එකයි ගමන් කරන්නේ. එතකොට ඔන්න ඔය අවස්ථාවන් ටික මතක තියාගෙන ඉන්න ඕනේ. මේ ක්‍රියාත්මක කියන එකට අපිට තව කියන්න පුළුවන් පුතේ ධාවන කියලා. හරි? ධාවන කියලා කියන්නේ ක්‍රියාත්මක කියන අවස්ථාවට. අපි යමු මේ ප්‍රශ්නෙට. මේකේ අහනවා ABC යන ලේබල් වල දක්වා ඇති අවස්ථා පිළිවිලින් මොනවද කියලා. දැන් මෙයා උඩින් පොයින්ට් එකක් දීලා තියෙනවා. 1 ආදාන ප්‍රතිදාන සඳහා ක්‍රියායන අවහිර කරයි. එතකොට අවහිර කරොත් අනිවාර්යෙන් ගමන් කරන්නේ මොකටද පුතේ? අවහිර කරොත් ගමන් කරන්නේ B කියන දැනට එනගෙන ඉන්නේ අවහිර කරනු ලැබී. එහෙනම් මොන තත්වයේ තියෙන එකක්ද අවහිර වෙන්නේ? ධාවනයේ තියෙන එකක් මේ. ධාවනී ක්‍රියාත්මක තියෙන එකක් තමයි අවහිර වෙන්නේ. එහෙනම් මෙතනට එන්න ඕනේ ධාවන. ඒ වගේම ධාවනී ඉඳන් බලන්න දෙපැත්තට මීතල ගමන් කරන්නේ මොකේද? සූදානම් කියන අවස්ථාවට. එහෙනම් C ට එන්න ඕනේ මොකක්ද පුතේ?
සූදානම් කියන අවස්ථාව. එහෙනම් උත්තරේ වෙනවා ඒ ධාවන B අවහිර C සූදානම්. පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරන්න හැකියාව තියෙනවා. ඉතින් මම මේක මෙහෙයුම් පද්ධති මගේ පාඩම් මාලාවේ කතා කරලා තියෙනවා. මම YouTube එකේ දාලා තියෙනවා පුතේ මේ පාඩම් මාලාවම මෙහෙයුම් පද්ධති ගැන. මේවා සම්පූර්ණයෙන් විස්තර කරලා තියෙන ඇනිමේෂන් දාලා ඔයාලට පුළුවන් නම් බලන්න. බලලා කොහොම හරි දැනුම ලබා ගන්න. ඒතර මම මේ YouTube එකේ කරන ඒවාට කිසිම මුදලක් අය කරන්නෙත් නැහැ. ඔයාලා වෙනුවෙන් නොමිලේ මේ පාඩම් කරන්න. ඉතින් මේ පාඩම් හොඳයි නම් අමතක නොකර ලයික් කරන්න. පල්ලෙහායින් මේ කරන දේවල් ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න. ඊළඟට යමු අපි ප්‍රශ්නාංක 15 17. මේ ඇවිල්ලා අපි අවසානට කතා කරපු පාඩම පුතේ ඩේටාබේස් පාඩමෙන් අහන ප්‍රශ්නයක්. අපි මේක කරා මීට කලින්. ප්‍රශ්නාංක 15 අහනවා ඉහත වගුව පවතින්නේ කුමන ප්‍රමිතකරණ ආකාරයටද කියලා. මම පුතාලට කියලා තියෙනවා එක හා සමාන උපලැකි පවතිනවා නම් ඒ ශූන්‍ය ප්‍රමිතකරණ අවස්ථාව. හැබැයි එක හා සමාන උපලැකි යාන තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ප්‍රථම ප්‍රමිතකරණ අවස්ථාව වෙන්න ඕන. ප්‍රථම ප්‍රමිතකරණ අවස්ථාව වෙන්න ඕන. එහෙනම් කිසිම කතන්දරයක් නැහැ. මේකට අපිට උත්තරේ ගන්න පුළුවන්. මේක බලන්න එක හා සමාන උපලැකි යාන තියෙනවා. එහෙනම් කිසිම සැකයක් නැහැ. මේක ඇවිල්ලා ප්‍රථම ප්‍රමිතකරණ අවස්ථාවේ තියෙනවා. එහෙනම් පිළිතුරු ප්‍රශ්නාංක 15ට නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරන්න පුළුවන් ප්‍රථම ප්‍රමිත ආකාරය. ප්‍රශ්නාංක 16 ඉහත වගුව පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සලකන්නේ කියලා කියනවා. පහත දැක්වෙන ප්‍රකාශ සලකන්නේ කියලා කියනවා. එයට සංයුක්ත ප්‍රාථමික අතුර පවතී. ඕනේ පුතේ අපිට මේ යම් කිසි දෙයක් පිළිබඳ නිශ්චිත අවබෝධයකට එළවෙන්න නම් ස්ටුඩන්ට් ID එකක් බලන්න වෙනවා, ඉවෙන්ට් ID එකක් බලන්න වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී අපිට ප්‍රාථමික අතුරු දෙකක් භාවිතා කරන්න වෙනවා නිවැරදි තොරතුරකට එළවෙන්න. නිවැරදි තීරණයකට එළවෙන්න. එහෙනම් ඒ වගේ අවස්ථාවකට අපි කියනවා සංයුක්ත යතුරු අවස්ථාවක් කියලා. හරි. එහෙනම් ඒ නිවැරදි. ඉවෙන්ට් නේම් උපලැකිය ස්ටුඩන්ට් ස්පෝර්ට් වගුවේ ප්‍රාථමික යතුරු මත පූර්ණ පරායක්ත වෙන්නේ. නෑ පූර්ණ වශයෙන් පරායක්ත වෙන්නේ නෑ. මොකද මේකේ ස්ටුඩන්ට් ID එකක් තියෙන නිසා. එහෙනම් මේක වැරදි. ඉවෙන්ට් ID යනු නිරූප්‍ය යතුරකි. නෑ නිරූප්‍ය යතුරක් නෙමෙයි. එහෙනම් මේකට අපිට නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් 16ට පිළිතුරු අංක 1 නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න හැකියාවක් තියෙනවා. 15ට ඇවිල්ලා වෙන්න ඕනේ ප්‍රථම ප්‍රමිතකරණ ආකාරය, 16ට වෙන්න ඕනේ ඒ පමණි කියන සංයුක්ත ප්‍රාථමික යතුරක් පමණි බව. ප්‍රශ්නාංක 17 ස්ටුඩන්ට් ස්පෝර්ට් වගුවට අපි SQL කතා කරා. අමතකයි නම් රිපීට් බලන්න. ස්ටුඩන්ට් ස්පෝර්ට් වගුවට ඒජ් යනුවෙන් නව ශේෂ්ත්‍රයක් එකතු කළ යුතු වන අතර නව ශේෂ්ත්‍රයෙහි අගයන් 10ට වඩා වැඩි යුතුය. 10ට වඩා වැඩි යුතුය. ඉහත අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීම සඳහා SQL ප්‍රකාශය කුමක්ද? alter table student sport at check. පුතේ මේ අවස්ථාවන් පහම ආකාරයෙන් අපිට මේක අප්ඩේට් කරන්න හැකියාව තියෙනවා. ප්‍රශ්නාංක 17ට නිවැරදි පිළිතුර විදිහට පුතාලා මොන පිළිතුර තෝරගෙන තිබ්බන් උත්තරේ නිවැරදි. අපි මේවත් කතා කරා SQL කතා කරද්දී ගොඩක් වෙලාවට alter table කියන අවස්ථාවෙන් තමයි පාවිච්චි කරන්නේ අප්ඩේට් එකකට වඩා. නමුත් අප්ඩේට් ටේබල් එකනුත් කරන්න පුළුවන්. හරි. ඒක මතක තියාගන්න ප්‍රශ්නාංක 17ට ඕනෑම පිළිතුරක් නිවැරදි පිළිතුරක් විදිහට තෝරන්න පුළුවන්. බලන්න ඒකට විනාඩියක්වත් යන්නේ නැහැ නේද පුතේ? තාමත් කෙටි කාලෙකින් අපිට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. ප්‍රශ්නාංක 18 දත්ත හැසුරුම් භාෂාවේ නොමැති DML වල නොමැති SQL විධානයක් වන්නේ. පුතේ මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මම මේක ඔයාලට දෙන්නම් ඉස්සරහදී. DML වල නොමැති SQL command එක වන්නේ create. දැන් මේකේ DML වල භාවිත වන විධානයන් ටික තමයි මෙන්න මේ ටික. මේ ටිකම SQL වල භාවිත වෙනවා. නමුත් SQL වල තියෙන පුතේ create table කියන විධානය create කියන එක එන්න ඒක මෙන්න මේ DML වල දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. හරි? අනිත් ඒවා ටික තියෙනවා. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න DML වල භාවිතා නොවන SQL විධානය වන්නේ create 18ට නිවැරදි පිළිතුර වෙනවා. එක මම මේක කලින් කිව්වේ නැහැ. ඒ නිසා මේක පොඩ්ඩක් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න සහ අපි ඉදිරියේදී මේව තවත් සාකච්ඡා කරමු. මේ ඇවිල්ලත් අපි ප්‍රශ්න පත්‍ර මේ වෙනකොට රාශියක් සාකච්ඡා කරා. නමුත් හැම දෙයකින්ම අපිට අලුත් දෙයක් හැමදාම ඉගෙන ගන්න තියෙනවා. ප්‍රශ්නාංක 19 තවත් පහසු ප්‍රශ්නයක් නේද? මම නිතරම කියනවා වගේ මතක ධූරාවලියත් ඔයාලා මතක තියාගෙන ඉන්න. ඉතින් අහනවා මතක ධූරාවලියේ
ABCD පිළිවෙලින් නිරූපණය කරන්නේ මොනවද කියලා. ඉතින් අපිට ලේසියෙන් මේකට උත්තර හොයන්න පුළුවන්. අපි දන්නවා Aට අනිවාර්යෙන් ඉන්න ඕනේ. මතක තියාගන්න ඕනේ මොකද්ද? රෙජිස්ටරේනේ පුතේ. රෙජිස්ටරේනේ. A අනුව මේ පළවෙනි එකයි පස්වෙනි එකයි පහසුවෙන් කපන්න පුළුවන් නේ. රෙජිස්ටරේට පස්සේ නිහිත මතකය. නිහිත මතකයට පස්සේ පුතේ එන්න ඕනේ අපි දන්නවා ඝන අවස්ථාවන්ට කලින් තියෙනවා RAM එක. ඒ කියන්නේ සසම්භාවි ප්‍රවේශ මතකය. මේ දෙකේම තියෙන සසම්භාවි ප්‍රවේශ මතකය. ඉන් පස්සේ පුතේ එන්න ඕනේ ඊට පස්සේ අපිට දාන්න පුළුවන් චුම්බක පටි. චුම්බක ඒ කියන්නේ දෘඩ තැටිය. දෘඩ තැටිය දාන්න පුළුවන්. hard disk එක. ඊට පස්සේ තමයි අවසානට තමයි චුම්බක පටි. එහෙනම් ඔක නිවැරදිව දැක්වලා තියෙනවා බලන්න පිළිතුරු අංක 3. එහෙනම් ප්‍රශ්න අංක 19ට නිවැරදි පිළිතුරු විදිහට පිළිතුරු අංක 3 තෝරන්න පුළුවන්. ඉතින් මතක දූරාවලිය අමතකයි නම් බලන්න කොටින්ම තියෙනවා රෙජිස්ටරය, ඊළඟට වාරක මතකය, ප්‍රධාන මතකය, ප්‍රධාන මතකය කියන්නේ RAM එක, ඝන තත්වය, ඒ කියන්නේ පෙන් ඩ්‍රයිව් වගේ, චුම්බක තැටි, ප්‍රකාශ තැටි, චුම්බක පටි. උතර පල්ලෙහාට එන්න මොකද වෙන්නේ පුතේ? පරිමාණීය සහ ධාරිතාවය වැඩි වෙනවා. උඩට යන්න මොකද වෙන්නේ පුතේ? වේගය සහ ඒ උපාංග වල වටිනාකම මිල වැඩි වෙනවා. ප්‍රශ්න අංක 20 සංඛ්‍යා පද්ධති පාඩමෙන් අහන ප්‍රශ්නයක් බලමු. පහත කවරක් ද්විමය අංකගණිත මෙහෙයුමේ ප්‍රතිඵල ඉදිරිපත් කරයිද? අපි අඩු කරලා බලමු පුතේ. 1 1.2 1 1.2 මම මේවත් කරා ඔයාලට. 0.1 0.1 දැන් මාත් එක රැඳිලා ඉන්න පුතාලා දන්නවා ඇති දැන් සර් මේ වගේ කොච්චර අපිට කරාද කියලා. නේද? ඔයාලා මම ගොඩක් මේ වෙනකොට කරලා තියෙන්නේ පුතේ බෑ කියන්න හදන්න එපා. හරි අවංක උත්තර දෙන්න මාත් එක රැඳිලා ඉන්න කට්ටිය කමෙන්ට් කරන්න. පාඩම ගැන ඔයාලගේ අදහස් ලබා දෙන්න. ගැටලු තියෙනවා නම් WhatsApp කරන්න. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑනේ. මොකද කරන්න ඕනේ? ඉදිරියෙන් අපි ගේනවා. දැන් ඉදිරියෙන් ගේන එකක් තියෙනවද? නැහැ. එහෙනම් මෙතනින් තමයි ගේන්නේ. මෙතනින් මෙතනට එනකොට දෙකක් එනවා. ඒ දෙකෙන් එකක් නැවත මේ පැත්තට ගන්නකොට දෙකක් එනවා. දෙකෙන් එකක් එකයි. දැන් මෙතන එකක් ඉතිරි වෙලා තියෙනවා. මෙතන දෙකෙන් එකක් නෙගත්තේ. එහෙනම් මෙතනට එකයි. දැන් මෙතන බිඳුවයි තියෙන්නේ. හේතු එක ගත්ත නිසා. නැවත මෙතනින් දෙකක් ගේනවා. දෙකෙන් එකක් එකයි. දැන් මෙතන බිඳුව තියෙන. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. මෙතන බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ ඉදිරියෙන් ගේනවා. මෙතනට ගේනවා දෙකක්. එතනින් නැවත එකක් ගත්තාම දෙකක් එනවා. දෙකෙන් එකක් එකයි. එකෙන් මෙතන දෙකක් තියෙනවා. එකෙන් බිඳුවක් එකයි. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ නැවත දෙකක් ගන්නවා. දෙකෙන් එකක් එකයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. උත්තරේ වෙන්න ඕනේ පුතේ 0.13යි 0.13. සාමාන්‍ය විනාඩියයි තත්පර 30ක් වගේ කාලයක් ඇතුළත මේ වගේ සුළු කිරීමක් කරන්න පුළුවන්. හරි. එහෙනම් ප්‍රශ්න අංක 20ට නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3 තමයි නිවැරදි උත්තරය වෙන්න ඕනේ. ප්‍රශ්න අංක 21. දෙකෙහි අනුපූරකයේ පිළිබඳ පහත කුමන ප්‍රකාශය සත්‍ය වේද කියලා අහන්න. අපි දන්නවා අඩු කිරීම එකතු කිරීම ලෙස සිදු කරන්න හැකියාව තියෙනවා. අඩු කිරීම එකතු කිරීම ලෙස සිදු කරන්න හැකියාව තියෙනවා. ගණනය කිරීම වඩා කාර්යක්ෂමයි. ඉක්මනින් සුළු කිරීම කරන්න පුළුවන්. විශේෂම වාසිය තමයි ඍණ සංඛ්‍යා දෙකෙහි අනුපූරකය තුළම නිරූපණය කරන්න හැකි වීම. මේක විශේෂ ලක්ෂණයක්. හරි. හොඳට මතක තියාගන්න සමහරක් වෙලාවට ස්ට්‍රක්චර් කොටස් වලටත් මේ ප්‍රශ්නේ ගලපන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න අංක 21 පහසු ප්‍රශ්නයක්. මේකට නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 5 A B සහ C සියල්ලම. ප්‍රශ්න අංක 22 හැකර්ස්ට සම්බන්ධව කතා කරලා තියෙනවා. ප්‍රශ්න අංක 22 හැකර්ස්ට සම්බන්ධව කතා කරලා තියෙනවා. බලමු අපි. ඔවුන් අභියෝගයක් ලෙස ඇතැම් විට මුදල් වෙනුවට වෙබ් අඩවිවල හානිකර ලෙස අනවසරයෙන් ප්‍රවේශ වන්නා වූ නීරස දිවියකට හුරු වූ හුදකලා සමාජ විරෝධී යොවුන් විය පසුවන තරුණයන් වේ. ඔව්. ඒක නිවැරදි. අපි අතරත් ඉන්නවත් දන්නේ අපේ පන්තිවල. B. ඔවුන් තරගකාරී ලෙස තනි පුද්ගලයන්ගේ හෝ ව්‍යාපාරවල පරිගණක පද්ධතිවලට අනවසරයෙන් ප්‍රවේශ වන්නා වූ තොරතුරු තාක්ෂණ කුසලතා ඇති පුද්ගලයන්. ඔව් තාක්ෂණීය කුසලතා ඔවුන්ට අසීමිතව පිහිටලා තියෙනවා. එකක් නිවැරදි. C. ඔවුන් ප්‍රතිලාභ සඳහා දැඩි ස්වයංක්‍රීයකරණයෙන් තනි පුද්ගලයන්ගේ හෝ ව්‍යාපාරවලට හානි ලෙස ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නා වූ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ කණ්ඩායම වේ. ඔව් පුතේ මේ කියපු කරුණු තුනම නිවැරදි. ඉතින් ඒ නිසා වැඩි වෙලාවක් යවන්න නැතුව අපිට පිළිතුරු අංක 5 නිවැරදි පිළිතුර විදිහට තෝරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්නකට විනාඩි 3ක් වගේ ගන්න. මොකද ටිකක් කියවන්න තියෙන නිසා. ඊළඟට ප්‍රශ්න අංක 23 පරිශීලකට තම ණයපත් රහස්‍ය අංකය. ලේසි. අපි දන්නවා මොකනවද? පාස්වර්ඩ් එකක් ලබා දෙන්නම් ටයිප් එක. ටයිප් equal උඩුකමා යටතේ පාස්වර්ඩ් නේද? මතකනේ කියලා දුන්නානේ. සබ්මිට් කරන්න ටයිප් සබ්මිට්. මම මේවා වලට කියලා දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා වැඩි වෙලාවක් ගන්න අවශ්‍ය නැහැ. චෙක් බොක්ස් කියලා කියන්න දෙන්න
මේ වගේ වට ඒවා අපි කතා කරා. එහෙනම් ප්‍රශ්න අංක 23 කියන්නේ බලන්න විනාඩියක් යන්නේ නැහැ. තත්පර 30කින් වගේ උත්තරයක් දෙන්න පුළුවන්. දැඩි විශ්වාසයෙන් පාඩම් කරලා හරියට ඉන්නවා නම් තත්පර 30ක් යන්න කලින් මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් ලබා දෙන්න පුළුවන්. එහෙනම් 23ට නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංක 4 type people උඩුකමා යටතේ password. ප්‍රශ්න අංක 24 විස්තෘත භූතාර්ථ සම්බන්ධතා ආකෘතිය පිළිබඳ පහත දැක්වෙන වගන්ති සලකන්න. මම දුන්න නෝට් එක පොඩ්ඩක් කියවන්න. මේකෙන් අහන්නේ ඉහත කුමන වගන්තියක් නිවැරදි වේද කියලා. නිවැරදි වේද කියලා. බලමු. EER ආකෘතියට මුල් ER ආකෘතිය ඇති උපකල්පන ඔව්. EER වලත් ER ටිකමයි පාවිච්චි වෙන්නේ ලොකු වෙනසක් නෑ පුතේ. විශේෂකරණ සාමාන්‍යකරණ පිළිබඳ අමතර සංකල්ප EER හි පවතී. ඔන්න ඔය කරුණ මතක තියාගන්නකො. ඒක නිවැරදි. දුර්වල භූතාර්ථ ආකෘතිකරණය සඳහා නව සංකල්පයක් EER හි ඇතුළත් වේ. නෑ ඒක වැරදි. 24ට නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන් ඉන්නේ පුතාලා බලන්න චෙක් කරලා බලන්න ඔයාලගේ මේ උත්තර පත්‍රේ 24ට උත්තරේ වෙන්න ඕනේ පුතේ පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3 තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕනේ. ප්‍රශ්න අංක 25. පහත කවරක් සංඥාවක ගුණාංග වන්නේද? මේවා නම් මම ඇති තරම් කියලා දීලා දෙනවා නේද පුතේ? මොනවද ගුණාංග ටික බලන්න. මොනවද ගුණාංග? විස්තරය. විස්තරය කියන්නේ මොකක්ද? විස්තරය කියන්නේ අපි තරංගයක් යනදොත් ඒකේ උසට අපි කියනවා විස්තරය. සංඛ්‍යාතය කියන්නේ මොකක්ද? සංඥාවන් විසින් තත්පරයක් ඇතුළේ සම්පූර්ණ කරන වේව්ස් ප්‍රමාණය. ඒකට කියනවා සංඛ්‍යාතය. තරංග ආයාමය. මෙන්න මේ ශීර්ෂ දෙකක් අතර පවතින දුර මීටර වලින් තමයි මයින්නේ. කලාව කියන්නේ කිසියම් කාලයක් තුළ තරංගයක පිහිටීමේ කෝණය. ඉතින් මම මේවා උගන්වලා තියෙනවා සංඥාවක ගුණාංග මොනවද? විස්තරය, සංඛ්‍යාතය. සංඛ්‍යාතයම ඉන්නේ හර්ට්ස් වලින් තරංග ආයාමය සහ කලාව. එහෙනම් ප්‍රශ්න අංක 25ට නිවැරදි උත්තරේ විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 26. තවත් පහසු ප්‍රශ්නයක් 6 වෙනි එකකින්ම යහන්නේ නෙට්වර්ක් වලින්. මම කිව්වා සාමාන්‍ය නෙට්වර්ක් වලින් ඔයාලට රචනා කොටසදී ගණන් හදන්න තියෙනවා වගේම MCQ වලදී ගොඩක් වෙලාවට පුතේ තියෙන්නේ මේ සිද්ධාන්ත සම්බන්ධ ප්‍රශ්න. හරි ඒ නිසා හැම දෙයක්ම හොඳට අවධානයෙන් පාඩම් කරන්න. 26 පහත කුමන වර්ණෙහි නියම මාධ්‍ය පමණක් අන්තර්ගත වේද? පහත කුමන වර්ණෙහි නියම මාධ්‍ය? අපි දන්නවා අපේ ප්‍රධාන වශයෙන් දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය කොටස් දෙකකට බෙදන්න පුළුවන් නේ පුතේ. දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය කොටස් දෙකකට බෙදනවා අපි නේද? එකක් නියමු අනිත් එක නියමු නොවන. අපි නියමු කියලා හඳුනගත්තේ භෞතිකව පේන්න තියෙන ස්පර්ශ කරන්න පුළුවන් දත්ත සම්ප්‍රේෂණයට යොදා ගන්නා කේබල්ස්. නියම නොවන කියන්නේ සාමාන්‍ය අපිට ස්පර්ශ කරන්න බෑ නමුත් දත්ත සම්ප්‍රේෂණය කරන්න භාවිතා කරන උදාහරණ ඉන්ෆ්‍රාරෙඩ්, ෆයිබර් මේ සාමාන්‍ය මයික්‍රෝවේව්ස් නේද? රේඩියෝ වේව්ස් වගේ දේවල්. අපි බලමු උත්තර ටික. පළවෙනි එක සමාක්ෂ ප්‍රකාශ අදෝරක්ත. අදෝරක්ත කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් ඒක අන්ගයිඩඩ් මීඩියා එකක් උත්තරෙන්ක එක ගන්න බෑ. දෙවැනි එක ගත්තොත් සමාක්ෂ ප්‍රකාශ තන්තු සහ ශුද්ධ තරංග. ශුද්ධ තරංග කියන්නේ මයික්‍රෝවේව්ස් සැටලයිට් වල ඉඳන් ඉන්නේ ඒක ගන්නත් බෑ. සමාක්ෂ ප්‍රකාශ තන්තු ඇබරි යුගල. එහෙනම් ප්‍රශ්න අංක 26ට නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 3. අපි දන්නවා සමාක්ෂ කියන්නේ කොඇක්සියල් ඇන්ටනා වල තියෙන්නේ. ප්‍රකාශ තන්තු කියන්නේ ෆයිබර් ඔප්ටික්ස් වේගෙන්ම දත්ත සම්ප්‍රේෂණය කරන්නේ. ඇබරි යුගල කියන්නේ ට්විස්ටඩ් පෙයා කේබල් අපි නෙට්වර්ක් කරන්න භාවිතා කරන කේබල්. ඉතින් එහෙනම් මේ ඔක්කොම ස්පර්ශ කරන්න පුළුවන් භෞතිකව පේන නියම මාධ්‍ය. ප්‍රශ්න අංක 26ට නිවැරදි පිළිතුර වෙනවා. එහෙනම් පිළිතුරු අංක 3. සංඛ්‍යාත මුර්ජන ශිල්ප ක්‍රමයේ භාවිතයෙන් වෙනස් කරනු ලබන්නේ. සංඛ්‍යාත මුර්ජනය. අපි මුර්ජන අවස්ථාවන් තුනක් ඉගෙන ගන්නවා පුතේ. මේ බලන්න. විස්තර මුර්ජනය. විස්තර මුර්ජනය. විස්තරය වෙනස් කරමින් සිදුවන එක. විස්තර මුර්ජනය. කලාව වෙනස් කරමින් වෙන එක. කලා මුර්ජනය. සංඛ්‍යාතය වෙනස් කරමින් වෙන එක. තත්පරයක් තුල යවනු ලබන. ඒකට කියනවා සංඛ්‍යාත මුර්ජනය කියලා. එහෙනම් සංඛ්‍යාත මුර්ජනයේදී වෙනස් වීමට ලක් වෙන්නේ මොකක්ද? සංඛ්‍යාතය පමණි. විස්තරයේදී කලාවේදී කෝණීය සංඛ්‍යාතයේදී සංඛ්‍යාතය. එහෙනම් ඒක මතක තියාගන්න. මේවා කතා කරා. සංඛ්‍යාත මුර්ජනයේ අපි නෙට්වර්ක් වල අවශ්‍යම කොටස් ටික නැවත Zoom පන්තියේදී සාකච්ඡා කරමු. බය වෙන්න එපා. හරි මම මේ කොටසත් ඔයාලට නැවත ආවරණය කරලා දෙන්නම් විභාගයට කලින්. ඔයාලා බය නැතුව ඉන්න. අපි Python කරගෙන යන්නේ. Python ටික ඉවරුනාට පස්සේ අපි නෙට්වර්ක් ගැන නැවත අවධානය යොමු කරමු පුතේ. එතකොට ඔයාලට සමහරක් කොටස් නැවත ඉගෙන ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ තුලින් ඔයාලට මේ විශිෂ්ට ශිෂ්‍යයෙක් බවට පත් වෙන්න හැකියාවක් තියෙනවා. එන සංඛ්‍යාත මුර්ජන ශිල්ප ක්‍රමයේ භාවිතයෙන් වෙනස් කරනු ලබන්නේ මොකක්ද?
සංඛ්‍යාතය පමණි. විස්තර වර්ජනයේදී නම් විස්තරය නේද? එහෙනම් ඒවා මතක තියාගෙන ඉමු. ප්‍රශ්න අංක 28 තවත් එකක්. ලේසි එකක්. මම කියලා දුන්නා මේකනේ. මම කිව්වා බලන්න මේකේ මතක තියාගන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් කියලාමයි මම මේක කියලා දුන්නේ. බලන්න මේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ කියලා. පහත් සඳහන් කුමන උදාහරණය මගින් PHP විචල්්‍ය නාමයක් හඳුන්වනවද කියලා අහනවා. ඉතින් මම කියලා දුන්නා පුතේ PHP වල පුතාලා විචල්්‍යයක් සඳහන් කරනවා නම් අනිවාර්යෙන් මොකක්ද? අනිවාර්යෙන් මොකක්ද දාන්න ඕනේ? ඩොලර් මාක් එක දාන්න ඕනේ කියලා කිව්වා. ඩොලර් මාක් එක දාන්න ඕනේ කිව්වා බොරුද කියලා බලන්න. ඔන්න රිපීට් බලන්න මම මේ කරුණු මේ විදිහටම කියලා තියෙනවා. එහෙනම් ප්‍රශ්න අංක 28 නිවැරදි පිළිතුර වෙනවා. පිළිතුරු අංක 4. මේ තියෙන්නේ. මේ වගේ හැබැයි ස්පේස් එහෙම තියෙන්න බෑ. හරි? 54.25ට තුල්ලේ දීමේ සංඛ්‍යාව කුමක්ද? අපි හදමු නේද? බලමු මේ ගාන හදන්න කොච්චර වෙලාවක් යනවද කියලා. 54.25. ඉස්සෙල්ලාම 54 බෙදමු දෙකෙන්. 5ට 2 ඒවා 2යි, එකක් ඉතිරි 14ට 7යි ඉතිරි බිංදුවයි, 2ට 2 ඒවා 1යි, 4ට 2 ඒවා 3යි ඉතිරි 1යි, 1ට නෑ 13ට 2 ඒවා 6යි ඉතිරි 1යි, 6ට 2 ඒවා 3යි ඉතිරි බිංදුවයි, 3ට 2 ඒවා 1යි ඉතිරි 1යි, 1ට 2 ඒවා නෑ බිංදුව ඉතිරි 1යි. ඊළඟට 0.25 තියෙන්නේ. 0.25 දීමේ කරන්න නම් දෙකෙන් ගුණ කරනවා. එතකොට එනවා 0.5යි බිංදුව ඉදිරියට බිංදුවක් 0.5යි බිංදුව ඒවා දෙකක් කියන්නේ 1යි බිංදුවයි බිංදුව ඉදිරියට එනවා එකක්. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පුතේ 1යි 1යි බිංදුවයි 1යි 1යි බිංදුවයි මේක උඩ ඉඳන් පල්ලෙහාට ලිව්වට පල්ලෙහා ඉඳන් උඩට ලිව්වට අපි දශම ලියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට බිංදුවයි 1. හරි? මේක පිටු 8කින් වගේ දක්වලා තියෙන ඔක්කොම ටික එහෙනම් ඉස්සරහට බිංදු දෙකක් දාමු. බලන්න තියනවාද කියලා උත්තරය බිංදු 2යි 1යි 1යි බිංදුව 1යි 1යි බිංදුව. බිංදුව හරි ඔව් තියෙනවා මේක. එහෙනම් ප්‍රශ්න අංක 29ට නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 29ට නිවැරදි පිළිතුර වෙනවා පුතේ පිළිතුරු අංක 3. යමු ප්‍රශ්න අංක 30ට. මේකත් අපි කතා කරපු එකක්. CSS වල පන්තිය දීම සඳහා භාවිතා කරන්නේ මොකක්ද? මම කිව්වා. මොකක්ද? ඩොට් එක නේද? අපි කතා කරේ පුතේ මේවා. මේවා නම් අමාරුයි කියලා කියන්න දන්න එපා. අමාරුයි නම් CSS රිපීට් එක බලන්න. ඉතින් පන්ති වලට සම්බන්ධ නොවිච්ච දරුවෙක් කවදා හරි මේ YouTube එකේ මේක බැලුවොත් පුතේ ඔයාලා මාව සම්බන්ධ කරගන්න මම මේවා ඔයාලට කියලා දෙන්න. හරි? එතකොට CSS වල පන්තියක් යදන්න ක්ලාස් එකක් දාන්න අපි පාවිච්චි කරන්නේ ඩොට් එක නේද? ඩොට් එක තියලා තමයි අපිට ඕනම නමක් දෙන්න පුළුවන් ABC. නේද? ඊට පස්සේ අපි මේ වැතුලේ අපි ඇට්‍රිබියුට් එක වැලියු ලබා දීමක් කරනවා. එහෙනම් නිවැරදි පිළිතුර වෙනවා ප්‍රශ්න අංක 30ට පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1 වැඩි වෙලාවක් ගන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න අංක 30ට නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංක 1. මේ තියෙන්නේ ක්ලාස් එකක් හදලා ඊළඟ එක get and post HTML ෆෝරම් වල get සහ post විධික්‍රම පිළිබඳ අසත්‍ය වන්නේ පහත කවරක්ද කියලා අහන්නේ. අසත්‍ය වන එකයි අහන්නේ. අසත්‍ය වන්නේ කවරක්ද කියලා අහන්නේ. බලමු. විධික්‍රම දෙකම සේවා යෝජක විදිහින් සේවා දායක විත දත්ත යැවීමට භාවිතා කරනවා. මෙතඩ් එකක් නේ get and post කියන්නේ මෙතඩ් එකක් නේ පුතේ data යවන. ඒක හරි. get විධික්‍රමයේ post විධික්‍රමයට වඩා කාර්යක්ෂමයි. ඔව්. very good. ඒක හරියටම හරි. get විධික්‍රමයේ සංවේදී දත්තය නෑ වෙන්න වැරදි. මේක මම ඔයාලට කිව්වනේ. get එක නෙමෙයි get එක යවනවා පේනවා නේද URL එකත් එක්ක. හැබැයි post එකේ යවනවා එහෙම වෙන්නේ නැහැ. එහෙනම් සංවේදී දත්තය යවන්න වඩාත් හොඳ වෙන්නේ post. get නෙමෙයි අහන්නේ සත්‍ය ප්‍රකාශය. එහෙනම් ප්‍රශ්න අංක 31ට නිවැරදි පිළිතුර වෙන්නේ. මතක තියාගන්න පොයින්ට් එක post එක තමයි මොකද වෙන්නේ පුතේ? සංවේදී දත්තය යවන්න හොඳ. කාර්යක්ෂම get එක. ඒක මතක තියාගන්න. එහෙනම් ප්‍රශ්න අංක 31ට උත්තරේ වෙනවා පිළිතුරු අංක 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ප්‍රශ්න අංක 32. පළවෙනි පාඩම තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායෙන් අහන්නේ. කිසියම් මෙහෙවරක සිද්ධි පහක තොරතුරු වල අගේ කාලය සමග වෙනස් වන ආකාරයේ කාලානුක්‍රමයට රූප සටහනේ පෙන්වා ඇත. සමස්ත මෙහෙවරෙහි තොරතුරු විශේෂයෙන්ම එක් එක් සිද්ධිය සිදුවන අවස්ථා මාර්ගගතව තත්ත්‍ය කාලීනව ඉදිරිපත් කරන ලදී. මේ හැම සිද්ධියක්ම ඒ සිද්ධිය වෙන මොහොතේ තමයි ඉදිරිපත් කරලා කියන්නේ. අපි දන්නවා තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායෙන් කියන්නේ මොකක්ද පුතේ? යම්කිසි සිද්ධියක වටිනාකම උපරිම වෙන්නේ එම සිද්ධිය සිදුවන අවස්ථාවේදී. එම සිද්ධිය සිදුවන අවස්ථාවේ තමයි යම්කිසි සිද්ධියක වටිනාකම උපරිම වෙන්නේ. ඉතින් ඉහත මෙහෙවර පිළිබඳ බාධක වගන්ති සැලකන්න. PQR සිද්ධි පමණක් ස්වර්ණමය නීතියට අනුකූල වේ. වැරදීනේ.
එතකොට මේ S සහ T කියන්නේ තී සිද්ධි වන අවස්ථාවේ ඇඳපේවා. එතකොට ඒවන් තොරතුරු පිළිබඳ ස්වර්ණමේනියාට අනුකූලයි. බලන්න. සිද්ධිය වෙනකොට වටිනාකම වැඩි, කාලය ගත වෙනකොට වටිනාකම අඩුයි. එතකොට S Tත් හරි. එතකොට ඒ කොන්දේසිය වැරදි. B. S සිද්ධියට වැඩිම ඉල්ලුමක් ඇති අතර එයට වැඩිම තාක්ෂණික සම්පත් වලින් පහසුකම් සැලසීමට අවශ්‍ය වේ. ඔව් පුතේ. මෙයා තමයි වැඩිම උඩක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට යාට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. එහෙනම් ඒක නිවැරදි. කිසියම් සිද්ධියක තොරතුරු පිළිබඳ අගය එම සිද්ධියේ තොරතුරු වලට ඇති ඉල්ලුම මගින් හේතු සහගතව නිශ්චය කළ හැක කියලා කියනවා. නිශ්චය කළ හැක. ඔව් යම්කිසි තොරතුරුක වටිනාකම පුතේ ඊට තියෙන ඉල්ලුමත් එක්ක අපිට නිශ්චය කරන්න හැකියාවක් තියෙන නම් සීත් නිවැරදි. එහෙනම් ප්‍රශ්න අංක 32ට නිවැරදි පිළිතුර විදියට අපිට තෝරන්න පුළුවන්. එකට බලන්න විනාඩියයි තත්පර 30කට වඩා ගියා. කියවන්නත් තිබ්බනේ. ඔයාලත් ඒ වගේ වෙලා වරන් කරන්න. හරි. එහෙනම් කිසියම් සිද්ධියක BC දෙකම නිවැරදි. එහෙනම් නිවැරදි පිළිතුරු විදියට ප්‍රශ්න අංක 32කට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුර විදියට. නිවැරදි පිළිතුර වෙන්නේ ප්‍රශ්න අංක 32කට බලන්න. මේක සරල ප්‍රශ්නයක් ඔයාලා කරා හරිද කියලා 32කට උත්තරේ වෙනවා පිළිතුරු අංක 4. ප්‍රශ්න අංක 33. සෝබා දහමෙන් පෙළඹවන පරිගණකකරණය. මොකක්ද මේ? කීවෙනි පාඩමද මේක පුතේ? ලයිව් chat එකේ පුළුවන් නම් දාන්න. සෝබා දහමෙන් පෙළඹවන පරිගණකකරණය 13 වෙනි පාඩම. පිළිබඳ පහත දැක්වෙන වගන්ති සලකන්න කියලා කියනවා. හේත වගන්ති වලින් අහන්නේ සහවද්‍ය වැරදි ප්‍රකාශයයි අහන්නේ. බලමු අපි. සෝබා දහමෙන් පෙළඹවන පරිගණකයේදී සංකීර්ණ ගැටලු විසඳීම උදෙසා පරිගණක ආකෘතියක් සැලසුම් කර සංවර්ධනය කිරීමට ස්වාභාවික ප්‍රපංචයක් සංසිද්ධිය නිරීක්ෂණය කර යොදා ගන්න ලැබේ. ඔව් ඒක හරිනේ පුතේ. අර මම ඔයාලට කියලා දුන්නානේ චීනේද ජපානේද මොනවද කෝච්චි හදන්න පිළිහුඩු වගේ හොට ගත්තා කියලා. ඒ තියෙන විදිය. ඒ වගේම ගුවන් යාන කුරුල්ලෙක් ආකෘතියෙන් හදනවා. එතකොට ඒක හරි ඈ. B. පරිගණනීයව අභියෝගාත්මක ගැටලු අවබෝධ කර ගැනීම සහ විසඳීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය මගින් සබා දහමින් පෙළඹවන පරිගණකකරණය භාවිතා කළ හැක. ඔව් ඒක නිවැරදි. C. සබා දහමින් පෙළඹවන පරිගණකකරණයේ යටතෙහි සංවර්ධනය කරන ලද පරිගණක ආකෘති සහ ඇල්ගෝරිදම වැසි වනාන්තර සාගර සහ වනසත්ව අභයභූ නෑ. ඒක වැරදි. ස්වභාවික එහෙම බෑ. ස්වභාවික පරිසර සඳහා මම යොදා ගන්න එකක් නෙමෙයි මේ කියන්නේ. එහෙනම් වැරදි C. අහන්නේ මොකද්ද? සාවද්‍ය ප්‍රකාශයනේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්න ඕනේ. පිළිතුරු අංක 3 C පමණි. පිළිතුරු අංක 3 C පමණි කියන එක තමයි 33ට උත්තරේ විදිහට තෝරන්න පුළුවන්. බලන්න ඔයාලා තෝරලා තියෙනවද හරියට කියලා. ප්‍රශ්න අංක 34. පද්ධති ස්ථාපනය කිරීම පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද? අපි ස්ථාපනය ගැන කතා කරා නේද? මේ 7 වෙනි පාඩමෙන් අහන එක පද්ධති ගැන. ඍජු ස්ථාපනය වඩාත්ම සංකීර්ණ මෙන්ම සෙමෙන් ක්‍රියාත්මක වන ස්ථාපන ක්‍රමයකි. නෑ ඒක වේගවත්. ඒක වැරදි. නියම ස්ථාපනයේදී සියලුම පරිශීලකයන්ට ආරම්භයේදී පද්ධතිය භාවිත කරන්නේ නෑ. වැරදි. නියම ස්ථාපනයේදී එහෙම හම්බ වෙන්නේ නෑ. සමාන්තර ස්ථාපනයේදී පැරණි සහ නව අනේ ලේසි නේද? සමාන්තර ස්ථාපනයේදී පැරණි එකයි නව එකයි එකවර භාවිතා කරනවානේ. එහෙනම් ප්‍රශ්න අංක 34ට වැඩි දුර යන්න ඕනේ නැහැ. නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් පුතේ පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3 තමයි ප්‍රශ්න අංක 34ට නිවැරදි පිළිතුර වෙන්නේ. ප්‍රශ්න අංක 35. පහත ප්‍රකාශ සලකන්න. ඒකත් 6 වෙනි පාඩමනේ. නෙට්වර්ක් පාඩමෙන් අහපු ප්‍රශ්නයක්. මේ හැම ප්‍රශ්නයක්ම අහලා තියෙන පාඩමක් පුතේ ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. දැන් සමහරක් දරුවෝ ඉන්නවා පාඩම් කරන ප්‍රශ්නයක් අහලා තියෙන පාඩමවත් තේරුම් ගන්න හැකියාවක් නැහැ. එහෙනම් මේ පාඩම් කිරීම සාර්ථක නැහැ. පුතාලා ප්‍රශ්නයක් දැක්ක ගමන් මොන ඒකකේ මොන කොටසින්ද අහලා තියෙන්නේ කියලා අවබෝධයක් තියෙන්න ඕනේ පුතේ. හරි? මම පන්තියේ ආපු ළමයින් නම් මම ඒ බව හදලා තියෙන්නේ. ඉතින් දැන් කොහොමද දන්නේ කට්ටියගේ මට්ටම? ඉහත වගන්ති අතුරෙන් කවරක් සත්‍ය වේද කියලා අහනවා. බලමු A. නාභිය මගින් ජාලගත පරිගණක පමණක් සම්බන්ධ කරන අතර සුවිචය මගින් බහුවිධ උපකරණ සම්බන්ධ කරේ. නිවැරදිය. ඒක නිවැරදි. සුවිචය මගින් කෙවෙනි සහ වීලෑන්හි ආරක්ෂක පිහිටුම් කළමනාකරණය කරේ. ඔව් ඒකත් නිවැරදි. දත්ත සම්ප්‍රේෂණයේදී නාභිය විසින් පිටු භාවිතා කරන අතර සුවිචය මගින් රාමු හා පොදි භාවිතා කරේ. නිවැරදි. නාභියෙහි දත්ත සම්ප්‍රේෂණ වේගය සුවිචයේ එමාගේට වැඩිය නෑ. ඒක බොරු. සුවිචේ වැඩි.
එහෙනම් අහන්නේ සත්‍ය අවස්ථාවන් ටික ඒත් නිවැරදි බීත් නිවැරදි සීත් නිවැරදි ABC. මේ තියෙන්නේ. එහෙනම් ප්‍රශ්න අංක 31ට නිවැරදි පිළිතුර වෙනවා පුතේ පිළිතුරු අංක 1 අපිට තෝරන්න පුළුවන්. බලන්න මේ වගේ ප්‍රශ්න. මේ කියවන්න තියෙන ප්‍රශ්නයකට නම් ටික වෙලාවක් අරගෙන හදන්න කම්මැලි වෙන්න එපා. ටිකක් හොඳට කියවන්න. මට නම් සමහර ඒවා ඉක්මනට වෙනවා. නමුත් ඔයාලට එහෙම වෙන්නත් නැති වෙයි. ඒ ඇවිල්ලා ඒ භාවිතය අපේ පුතාලා මේවා නිතර නිතර කරොත් එහෙම ඔයාලටත් මේවා ඉතාමත් සරලව ඉක්මනින් උත්තර පේන්න පටන් ගනී. හොඳට අධ්‍යයනය කරන්න. කම්මැලි වෙන්න එපා. හොඳට පාඩම් කරන්න. ප්‍රශ්න අංක 36. නියෝජන සේවා දායකයෙ පිළිබඳ පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. ප්‍රොක්සි සර්වර්. මේ ඇවිල්ලා 6 වෙනි පාඩමේ බලන්න පුතේ. 6 වෙනි පාඩමේ සිද්ධාන්ත කොටස් ගොඩක් අහලා තියෙනවා නේද? සිද්ධාන්ත කොටස් ගොඩක් අහලා තියෙනවා. අපි බලමු ප්‍රශ්නෙට හැරෙමු බලන්න. ඒ සත්‍ය IP ලිපින සැකවීමට උපකාරී වේ. ඔව්. ඒ ජාලයක ඇති වෙබ් අඩවියක ප්‍රවේශය සීමා කිරීමට භාවිතා කෙරේ. නිවැරදි. එය නිරතුරුව ප්‍රවේශවන වෙබ් අඩවි ඉක්මනින් ප්‍රවේශනය කිරීම සඳහා වාරක දත්ත භාවිතා කරයි. හරියට හරි. මතක තියාගන්න මේ ලක්ෂණ. එය ආගන්තුකයන් සිටින ස්ථානයේ සොයා දැනගෙන ඔවුන්ගේ අවශ්‍යතා අනුව වෙබ් පිටු ප්‍රවේශනය කිරීමට උපකාරී වේ. ඔව්. ඩීත් නිවැරදි. එහෙනම් පුතේ ප්‍රශ්න අංක 36ට නිවැරදි උත්තර විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 5 ABC සහ D යන සියල්ලම ප්‍රශ්න අංක 36ට උත්තරය අංක 5 වෙන්න ඕනේ. ප්‍රශ්න අංක 37 ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. අපිට මේක ටිකක් සාකච්ඡා කරන්න වෙනවා. දැන් මේ වගේ ප්‍රශ්නයකට විනාඩියකින් දෙකකින් විනාඩි 5කින්වත් උත්තර හොයන්න බෑ. ප්‍රශ්න අංක 37 38 ප්‍රශ්න වලට පිළිතුරු සැපීම සඳහා පහත තාර්කික පරිපථ සටහන සලකන්න කියලා කියනවා. අහනවා ඉහත පරිපථය පිළිබඳව පහත කවර වගන්තියක් සත්‍ය වේද කියලා. මම මේ රූප සටහන වෙනම ගන්නම් පුතේ. මේ තියෙන්නේ. බලමු. මේක විසඳන්න නම් මේකෙන් එන ප්‍රකාශ එළියට ගන්න ඕනේ. හරි. මෙයා මුලින්ම කියනවා මෙන්න මෙහෙම. අපි ගමුක ප්‍රකාශ ටික එළියට. මෙතනින් එනවා AXOB. එහෙනම් S එනවා AXOBXOC. හරි. අපි ගමු කැරි අවුට් එක මේක කොහොමද එන්නේ කියලා බලමු. මෙතනින් එනවා පුතේ AB. මෙතනින් එනවා C. මෙතනින් එනවා AXOB. එහෙනම් මේ C එකෙන් එළියට එන්නේ AXOB වරහණක් දාමු තිතක් C මොකද මේ ඇන්ඩ් එකට එනවනේ C ඒ නිසා තිතක් දැම්මේ ධන AB දැන් මෙහා කියනවා මේ පූර්ණාකලකයක් ක්‍රියාත්මක කරයි පූර්ණාකලකයක AXO BXO C සම්මිත වෙන්න ඕනේ ඒක නිවැරදි හැබැයි අපි දන්නවා පූර්ණාකලකයක කැරි අවුට් එක වෙන්න ඕනේ පුතේ AB ධන BC ධන AC කියලා. දැන් මේක එහෙම නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ වෙන්න මෙහෙම. හැබැයි තියාගන්න හරි S තර්කන ශ්‍රිතියේ AXO BXO C ලෙස දැක්විය හැකිය. ඒක නිවැරදිනේ. කැරි අවුට් එක කියනවා AB ධන BC ධන AC ලෙස දැක්විය හැකිය. දැන් අපි කලබල වෙන්න බෑ මේක වැරදි කියලා B දෙවණි එක විතරක් හරි කියලා උත්තර අංක දෙකට ගහන්න යන්න එපා. මේක විසඳන්න. හරි? බලන්න විසඳන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලා මේ AXO B විසඳන්න ඕනේ. අපිට මේ තත්වෙන් තියෙද්දි AXO B විසඳන්න බෑ. එහෙනම් මේකට අපි XO දිවාරයේ ට්‍රූත් ටේබල් එක ගොඩනගා ගන්න ඕනේ. 0.211.1.1 හරි? අපි දන්නවා XO එක වෙන්නේ ආදානයන් සියල්ල අසමාන අවස්ථාවේදී. සමාන නම් අපි දන්නවා 0. 0 සමානයි 0යි 0.1 සමානයි 1යි 1.0 සමානයි 1යි 1.1 සමානයි 0යි. එහෙනම් එක වෙනකොටනේ ප්‍රකාශය අපි ලියාගමු. මේ මෙතන එක වුණේ A බා B වෙලා. මෙතන එක වුණේ A B බා වෙලා. එහෙනම් අපි දැන් වරහන් තුල ඒක ලියාගමු ඊළඟට. A බා B ධන A B බා C A B. ඊළඟට අපි මේ C ගෙන් මෙයාව ගුණ කරමු පුතේ. ගුණ කරපුවාම එනවා A බා B C ධන A B බා C ධන A B කියලා. ඔයාලට මම මේව සුළු කරන විදිය නම් මම වීඩියෝ එකක් කරලා තියෙනවා බලන්න බෝලිය ප්‍රකාශ සුළු කිරීම කියලා ගණන් 20ක් හදලා තියෙනවා. මම හිතන්නේ සාමාන්‍ය පන්තියකවත් කරන්නේ එච්චර. ගණන් 20ක් සුළු කරලා තියෙනවා පුළුවන් නම් වීඩියෝ එක හොයාගෙන පල්ලෙහා බලන්න. එතකොට ඔයාලට ලොකු අවබෝධයක් ගන්න පුළුවන් න්‍යායන් එක්ක මම පැහැදිලි කරනවා. ඊළඟට පුතේ අපි පොදු පදයක් ගමු එළියට මේ දෙන්නගේ A B C ධන දෙන්නටම පොදුයි පුතේ A. එන වරහන්න තුල ගමු
මෙතනින් A ගත්තාම ඉතිරි වෙනවා B. මෙතනින් A ගත්තාම B බා C ඉතිරි වෙනවා. හරි. එතකොට අපි දන්නවා ඊළඟට මේක විසඳලා යමු. A බා B C ධන A වරහන් ඇතුළේ විසඳලා යමු පුතේ. අපි දන්නවා B ධන B බා C. A ධන AB සමානයි නම් A නේ. A ධන A බා B සමානයි A ධන B. එහෙනම් B ධන B බා C සමානයි B ධන C වෙන්න ඕන. වෙන මේ න්‍යාය A ධන AB සමානයි නම් A. A ධන A බා B සමානයි නම් මොකද පුතේ? A ධන B. ඔන්න ඔය න්‍යායට අනුව තමයි B ධන C ගත්තේ. ඊළඟට A බා B C අපි මෙයාව ගුණ කරමු AB ධන AC. හරි. ඔන්න ගුණ කරා AB ගෙන් ආවා AC ආවා. ඊළඟට මෙතන පොදු පදයේ ගමු දෙන්නටම පොදුයි පුතේ B. වරහන් ඇතුළට දාමු මෙතනින් A ඉතිරි වෙනවා. මෙතනින් A බා C. A බා C. ධන AC. මෙතනත් පුතේ මේ විදිහටම ගන්න පුළුවන් A ධන A බා C සමානයි A ධන C. අපි ගුණ කරමු B ගෙන් A ගුණ කරාම B A වෙන A අපිට AB කියලාම ලියන්න පුළුවන් AB ඊළඟට BC ධන AC. බලන්න පුතේ එනවා නේද? AC BC AB. හරිනේ සමානයිනේ. එහෙනම් පුතේ මේක පූර්ණාකලකයක් ක්‍රියාත්මක කරයි. පළවෙනි එකත් නිවැරදි. මොකද මේ දෙකම තියෙනවා පූර්ණාකලකයක් ක්‍රියාත්මක කරයි. කැරිය අවුට් එකත් ABBC ධන AC කියලා ආවා. එහෙනම් ඒකත් නිවැරදි. එහෙනම් අපිට ප්‍රශ්න අංක 37ට නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන්. පිළිතුරු අංක 5 1 2 3 සියල්ලම 1 2 3 සියල්ලම නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න හැකියාව තියෙනවා. මේ වගේ ගානක් කරන්න නම් විනාඩි 5කට වඩා යනවා. ගැටලුවක් නැහැ. කාලය හොඳට අරගෙන මේ ගාන කරන්න. මොකද අර තප්පර 30 විනාඩි යන ගැටලු තියෙනවානේ. ඒ වගේ ඉතිරි වෙන කාලේ මෙන්න මේ වගේ එකට පාවිච්චි කරාට කමක් නැහැ. ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ගාන හදාගන්න බැරි වුණා නම් වැරදි නම් ප්‍රශ්න අංක 38 අහනවා එය අර්ධ ආකලකයක් ඥාන පරිපතේ තිත්තිරි මගින් වට කරන ලද කොටස මේ තිත්තිරි මගින් වට කරන ලද කොටස සත්‍ය මොනවද සත්‍ය කියලා අහනවා අපි බලමු පොඩ්ඩක් අපි දන්නවා half වැඩ එක නම් සම් එක එන්න ඕනේ a XOB නේ මෙතන එනවා a XOB carry out එක වෙනවා a and b ඒ තිතක් b එනවා ඒතකොට එතනත් හරි එහෙනම් ඒ අර්ධාකලකයක් ක්‍රියාත්මක කරයි ඒක ගන්න පුළුවන් පුතේ නිවැරදි උත්තරයේ විදිහට. ඊළඟ එක n සහ o දිවාර පමණක් භාවිතයෙන් ක්‍රියාත්මක කළ හැකිය. බෑ. n හා o පමණක් භාවිතයෙන් බෑ. හැබැයි n දිවාර භාවිතයෙන් පුළුවන්. එහෙනම් උත්තරය ගන්න පුළුවන් ප්‍රශ්න අංක 38ට පිළිතුරු අංක 4 1 සහ 3. 1 සහ 3. ප්‍රශ්න අංක 38ට නිවැරදි උත්තරය වෙන්න ඕනේ පුතේ 1 සහ 3. ඊළඟට කානෝ සිතියම් නේද හම්මෝ අපි දැන් අද ගොඩක් ගණන් කරා. එක දිගට මම කරන් ගියා දැන් වෙනද නම් Zoom class එකේ යනවා නම් පුතාලටත් උත්තර දෙන්න කාලයක් දීලා නේ මම කරන් යන්නේ. අද නම් මම ටිකක් එක දිගට කරගෙන ගියා. වේගය වැඩිද මන් දන්නේ නැහැ. නමුත් මම ඒ ගැන හිතන්නේ නැහැ. මොකද පුතාලා මේක නැවත නැවත බලන්න හැකියාවක් තියෙනවා YouTube එකේ කරන නිසා මේ ඒ නිසා ටිකක් වේගෙන් කරගෙන යනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් පුතාලා මගේ WhatsApp අංකය දන්නවනේ පුතේ. පල්ලෙහා දාලා තියෙනවා. ඒකට ඉදිරිපත් කරන්න මම ඔයාලට උත්තර ලබා දෙන්නම්. ඒ වගේම බය වෙන්න එපා. ප්‍රශ්න පත්‍ර නම් අපේ පන්තිය වැඩිපුර කරනවා. හරි. ඒ නිසා කිසියම් දෙයකට බය වෙන්න එපා. සාමාන්‍යයෙන් කියන්නේ මගේ පන්ති ආපු දරුවෝ නම් දන්නවා. අපි වැඩිපුර ප්‍රශ්න පත්‍ර කතා කරන පන්තියක්. ඒක මාර්ගගතවත් එක්මයි. වැඩිපුර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන සාමාන්‍ය පුතාලා දන්නවා ඇති මේ වගේ ප්‍රශ්න පත්‍රයක් ගොඩක් වෙලාවට පන්තියක් කරන්නේත් නැහැ. ඔය පුංචි පුංචි ඒවා කරන්නේ. නමුත් අපි එහෙම නැහැ. තියෙන අමාරුම ප්‍රශ්න පත්‍රයන් තමයි අපි සාකච්ඡා කරන්නේ. පහත දැක්වෙන කාණොස්දියම සලකන්න කියලා කියනවා රවුම් කරලා තියෙන්නේ පුතේ බිඳුව අවස්ථාව. ඒ කියන්නේ අනිවාර්යයෙන් මොන අවස්ථාවක්ද පොස්නේ පුතේ. එකේව රවුම් කරනවනේ සොක්නේ. අපි මේව කරානේ. මේව රවුම් කරා නම් සොක්. හැබැයි රවුම් කරලා තියෙන්නේ මොනවද? කොටු කරලා තියෙන්නේ පොස්. එහෙනම් අපි ඒව ගමු ටට්ටක් ගාලා බය නැතුව. ABC ධන ABC සමාන මෙහෙම ලියලා බෑ. පොස්නේ A ධන BC ධන හිතක් A ධන B ධන C. පළවෙනි කොටුව හැදිලා තියෙන්නේ 0.0.0යි 0.1යි ඊළඟ එක 1.1යි 0.1.1 1.1.1 අසමාන අවස්ථාවන් කපා හරිනවා. අසමාන අවස්ථාවන් කපා හරිනවා. ඒතකොට මෙතනින් ඉතිරෙනවා පුතේ A. අපි දන්නවා පොස් එක බිඳුව ඉතුරු වුණොත් අපි බාධා නැහැ. හැබැයි
පොස් එකක එකේව ඉතුරු වුණොත් නම් මේ අපි බා දානවා. A බා මෙතනින් C එන්නේ ධන B බා. එහෙනම් උත්තරයක් තියෙනවද බලන්න පුතේ. A ධන C තිතක් A බා ධන B බා කියලා තියෙනවද? කොහොමද උත්තරයක් එහෙම? මේකේ පිළිතුරු අංක 4. එහෙනම් ප්‍රශ්න අංක 39ට නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 4. අපි මේවා කරා අමතකයි නම් බලන්න අපේ ලොජික් ගේට් පාඩමේ ප්‍රශ්න සාකච්ඡාව සහ ඒ සම්බන්ධ සිද්ධාන්ත කතා කරපු පාඩම් මාලාව එක රිපීට් එක දාලා තියෙනවා. ප්‍රශ්න අංක 40 Python අපි මේ ගැටලු සාකච්ඡා කරා නේද පුතේ සිකුරාදා? පුතාලට මතකද දන්නේ ගිය සිකුරාදාත් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරා. ගැලීම් සටහන ඉදිරිපත් කර ඇති ඇල්ගෝරිතමයට අදාළ පහත කවර ප්‍රකාශයක් සත්‍ය වේද කියලා අහනවා. එය ආදාන 8ක් ලබා ගනී කියලා කියනවා. ඒ වගේම මේ ආදානති ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රතිදානය කරයි සියලුම ආදාන ශූන්‍යව ප්‍රතිදානීය ශූන්‍ය වේ කියලා කියනවා. ඉතින් මේ කොටසට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච ළමයෙක් ඉන්නවා නම් මම එක් කරන්න මේ ගාන කොහොමද ඉස්දන්නේ කියලා. පුතේ මේ වගේ ගැටලුවක් විසඳනවා නම් අපේ පුතාලා මුලින්ම මේ තියෙන සෑම පියවරක්ම එකින් එක ලියා ගන්න. පියවරෙන් පියවර ලියා ගන්න. එහෙනම් මම I ලියනවා R ලියනවා N ලියනවා ඊළඟ කොන්දේසි ලියා ගන්නවා බිඳුව විශාලයි හෝ සමානයි n ට ඊට පස්සේ r ගුණ කරනවා n ගේ සමානයි r ඊළඟට i ඍණ 1 සමානයි i ඊට පස්සේ i කොන්දේසියක් තියෙනවා බිඳුව විශාලයි හෝ සමානයි i ට කියලා. දැන් බලමු i කීයද මේකේ පළවෙනි අවස්ථාවේ 8යි පුතේ. රිසල්ට් එක 1යි. දැන් n ට හගයක් අපි දන්නේ නැහැනේ. එහෙනම් අපි බිඳුව දාමු. හරි. ඊළඟට බලනවා අපි n ට එහෙනම් බිඳුවයි නම් මෙතනට බිඳුව දානවා. පළවෙනි මට එන ඔන්නෝම බිඳුව විශාලයි හෝ සමානයිද බිඳුවට? ඔව්. බිඳුව විශාලයි හෝ සමානයි බිඳුවටනේ. එහෙනම් මේ පැත්තට ගමන් කරනවා. මේ පැත්තට ගමන් කරනවා කියන්නේ ආය ගුණ වෙන්න යනවද? නැහැ. එහෙනම් මෙතන ගුණ වෙන්න යන්නේ නැහැ. මෙතන ගුණ වෙන්න යන්නේ නැහැ. හැබැයි මෙතනින් ගිහිල්ලා පුතේ මෙතනට එන නිසා i ගෙන් එකක් අඩු කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් වෙනකොට i තියෙනවා 8ක්. 8ෙන් එකක් අඩු කරනවා 7යි. ඊළඟට බලනවා පුතේ දැන් i ඇවිල්ලා 7යි. අපි බලනවා බිඳුව විශාලයි හෝ සමානයිද 7ට? නැතනේ. නැතනම් කොහෙටද යන්න තියෙන්නේ? නැවත උඩට යන්න කියලා. ඊළඟට නැවත පියවරක් යන්න වෙනවා. ඊළඟ පියවරේදී දැන් i කීයද? 7යි. r ගේ වෙනසක් වුණාද? නැහැ. මොකද r මෙතනට ගමන් කරේ නැහනේ. එහෙනම් r ට වෙනසක් වෙලා නැහැ. අපි දන්නේ ආදානය කරන ගාන එහෙනම් බිඳුව දාන්න. ඊළඟ අවස්ථාවේ බිඳුව විශාලයි හෝ සමානයි බිඳුවයි. ඔව් ගුණ වෙන්නේ 7 ඍණ 1 සමානයි 6යි. 6 බිඳුව විශාලයි හෝ සමානයිද 6ට නැත. තව පියවරක් යනවා. මේ විදිහට වෙන්න මෙහෙම යනවා. බලන්නකෝ එකින් එක අඩු වෙවි යනවා. වෙන්න මෙහෙමයි මේක හදන්නේ. ඍණ 1 5යි. බිඳුව විශාලයි හෝ සමානයි 5ට නැත. 5 1 බිඳුව විශාලයි හෝ සමානයි බිඳුවට නැත. 5 ඍණ 1 4යි. බිඳුව විශාලයි හෝ සමානයි 4ට නැත. එහෙනම් තව වටයක් යනවා. මේ බලන්න තව වටයක් යනවා. ඊට පස්සේ රිසල්ට් එක එකමයි n බිඳුවමයි. බිඳුව විශාලයි හෝ සමානයි බිඳුව නැත. 4 ඍණ 1 3යි. තව පියවරක් යනවා. 3 1 බිඳුව 3 ඍණ 1 2යි. බිඳුව විශාලයි හෝ සමානයි 2ට නැත. තව පියවරක් යනවා. රිසල්ට් එක වෙනසක් වෙන්නේ නැහැ පුතේ. මොකද මෙතනට ගමන් කරන්නේ නැති නිසා බිඳුව මේවා ගැන තේරෙන්නේ නැත්නම් මගේ රිපීට් එක බලන්න Python day 2 රිපීට් එක බලන්න. හරි. 2 ඍණ 1 සමානයි 1 බිඳුව විශාලයි හෝ සමාන 1ට නැත. දැන් 1යි බිඳුවයි විශාල බිඳුවයි 1 ඍණ 1 සමානයි බිඳුව. බිඳුව විශාලයි හෝ සමානයි බිඳුවට. අන්න මේ අවස්ථාවේදී සමාන වුණා බිඳුවට. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඔව් නම් රිසල්ට් එක ප්‍රතිදානය කරන්න. හරි. එහෙනම් මේ වෙනකොට පියවර ටික නවතිනවා. ඒ ආදාන 8ක් ලබා ගනි. 1 2 3 4 5 6 7 8 ආදාන 8ක් ලබා ගත්තා. එහෙනම් A නිවැරදි. B ඒ ආදානෙහි ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රතිදානය කරයි. බලමු මේ කියපු කතාව. දැන් මම මෙතනට දානවා පුතේ 5. බිඳුව විශාලයිද 5ට වඩා? නැත. එහෙනම් පල්ලෙහාට ගමන් කරා. මම ඍණ 5 දාන්න. බිඳුව විශාලයිද ඍණ 5ට වඩා? ඔව්. එහෙනම් මෙහෙට ගමන් කරා. එහෙනම් මේ පැත්තට ගමන් කරේ ඍණ සංඛ්‍යා. පල්ලෙහාට ගමන් කරේ ධන සංඛ්‍යා. එහෙනම් ගුණ වුණේ මොන සංඛ්‍යාවද? ධන සංඛ්‍යා. එහෙනම් B නිවැරදි. එය ආදානයේ ඇති ධන සංඛ්‍යාවල ගුණිතය ප්‍රතිදානය කරයි. ඊළඟ C සියලුම ආදාන ශූන්‍ය වූ ප්‍රතිදානයේ ශූන්‍ය වේ. බලන්න. සියලුම ආදාන ශූන්‍යයි. හැබැයි ප්‍රතිදානයේ වෙනසක් වුණාද?
ශූන්‍ය වුණාද? නැහැ. එහෙනම් ඒ කොන්දේසිය වැරදි. එහෙනම් ප්‍රශ්න අංක 40ට නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 4 A සහ B පමණි. ඊළඟට පුතේ මේව ගාන කරන්නම් මට පේනවා විනාඩි 5කට වඩා ඔයාලට යන්න පුළුවන්. හරි? ඊළඟට ආදානීය ලෙස ඇල්ගෝරිතමයට පහත දී ඇති දෑ ලබා දුන් විට ප්‍රතිදානය කුමක් වේද? ඉතින් පුතාලට මම කියලා දීලා තියෙනවා මේ වගේ අවස්ථාවක නැවත වගුව ගහන්න වෙනවා ඔයාට. එහෙනම් අපි ගහමු I R N බිංදු විශාලයි හෝ සමානයි n ට r ගුණ කිරීම n සමානයි r i ඍණ 1 සමානයි i මේ ක්‍රමය පුරුදු වෙන්න බිංදු විශාලයි හෝ සමානයි i ට. දැන් බලමු. පළවෙනි අවස්ථාවේ i 8යි. r කීයද? 1යි. පළවෙනිට ආදානය කරන්න කීයද? 3. අපි දානවා දැන් 3 මෙතනට. බිංදුව විශාලයි හෝ සමානයිද 3ට? බිංදුව විශාලයි හෝ සමානයිද 3ට? නැත. එහෙනම් ಗುಣ වෙන්න යනවා. එහෙනම් 3 ගුණ කර සමාන r කීයද? 1. 1 ගුණ කරන්න 3. 1 වරක් 3 කියන්නේ 3යි. ඊළඟට පල්ලෙහාට යනවා. පියවරක් අඩු කරන්න වෙනවා. 8 ඍණ 1 සමානයි 7. බිංදුව විශාලයි හෝ සමානද 4 නැත. එහෙනම් තව පියවරක් යනවා. ඊළඟ අවස්ථාවේ ආදානයක මේ දැන් r ගේ වටිනාකම කීයක් වෙලා තියෙනවද පුතේ? 3ක් වෙලා තියෙනවා. ඊළඟට ඉන්පුට් කරන්න තියෙනවා 2. දැන් බලනවා බිංදුවට වඩා 2 විශාලයි. කියන්නේ බිංදුව විශාලයි 2ට වඩා. හරිද? නෑ. එහෙනම් මොකද වෙන්නේ? දැන් r 3ක් වෙලා තියෙනවා. දෙකෙන් ಗುಣ වෙනවා. 3 වරක් 2 6යි. 7 ඍණ 1යි කියන්නේ 6යි. බිංදුව විශාල හෝ සමානද 6ට නැත. ඊළඟ පියවර යනවා. පියවර ඊළඟට 6 r දැන් වෙලා තියෙනවා 6ක්. ඊළඟට n එනවා ඍණ 4ක්. ඍණ 4. මේ අවස්ථාව බලන්නකෝ. බිංදුව විශාලයි හෝ සමානද ඍණ 4ට? ඔව්. එහෙනම් පල්ලෙහාට ගමන් කරනවද? නැහැ. මෙතනට ගමන් කරන්නේ නැහැ. හැබැයි පියවරක් අඩු වෙනවා. 6 ඍණ 1 සමානයි 5. බිංදුව විශාලයි හෝ සමානයි 5ට වඩා නැත. එහෙනම් තව පියවරක් යනවා. ඊළඟ පියවර 5. දැන් r කීයක් වෙලාද? 6ක් වෙලා තියෙන්නේ. ඊළඟට 4 එනවා. බිංදුව විශාලයි හෝ සමානයි 4ට වඩා නැත. එහෙනම් ಗುಣ වෙනවා. ඊළඟට ಗುಣ වෙන්නේ කොහේද පුතේ? r දැන් 6ක් තියෙනවා. ಗುಣ වෙන්නේ 4න් 24යි. 5 ඍණ 1 සමානයි 7. බිංදුව විශාලයි හෝ සමානයිද 4ට නැත. තව පියවරක් යනවා. 4. ඊළඟට දැන් r ගේ වටිනාකම 24ක් වෙලා තියෙනවා. ඊළඟට එනවා පුතේ 1. බිංදුව විශාලයි හෝ සමානයි 2ටද? නෑ. ඔව්. සමාන බිංදුව විශාලයි හෝ සමානයි 2ට නැත. එහෙනම් මොකද වෙන්නේ? 20 මේ ඔයාට 24 ගුණ කරන්න වෙනවා එකේ. 24 ඒක හරියනේ මට පැටුණා තව පිට්ටකින්. වෙලාව අරගෙන වේගෙන් නැතුව හිමීට හදන්න මේ වගේ ඒවා මේවට Python කියන්නේ අමාරු නෑ. Python කියන්නේ පට්ට ලේසි. හොඳට බලලා ලකුණු ටික ගන්න. හරි. රටාව තේරුම් ගන්න. මේ වගේ වගුවකට දාලා ලේසියෙන් වට උත්තර ගන්න පුළුවන්. 4 ඍණ 1 සමානයි 3. බිංදුව විශාලයි හෝ සමානයි 3ට නැත. එහෙනම් තව පියවරක් යනවා. ඊළඟට දැන් r 24යි. ඊළඟට එනවා පුතේ ඍණ 9. ඍණ 9. බිංදුව විශාලයි හෝ සමානයි ඍණ 9ට. ඔව්. එහෙනම් ಗುಣ වෙන්නේ නැහැ. පියවරක් විතරක් අඩු වෙනවා. ඊළඟට 5. රිසල්ට් එක 24යි n 5යි. බිංදුව විශාලයි හෝ සමානද 5ට වඩා නැත. එහෙනම් 24 ගුණ කරන්න වෙනවා 5යි. එතකොට එනවා 120. 2 ඍණ 1 සමානයි 1යි. බිංදුව විශාලයි හෝ සමානයි 1. ඊළඟට 1. දැන් කීයද? 120ක් වෙලා තියෙන රිසල්ට් එක. ඉන්පුට් කරනවා ඍණ 6. බිංදුව විශාලයි දෙන හැට වඩා ඔව්. එහෙනම් ගුණ වෙන්නේ නැහැ. 1 ඍණ 1 සමානයි බිංදුව. බිංදුව විශාලයි හෝ සමානයි බිංදුවට. මේ අවස්ථාවේදී ප්‍රෝග්‍රෑම් එක නවතිනවා. ඒ අවස්ථාවේ රිසල්ට් එක විදිහට ප්‍රතිදානය කරන්න කීයද පුතේ? r 120. එහෙනම් ප්‍රශ්න අංක 41ට නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 3. පිළිතුරු අංක 3 තමයි නිවැරදි වෙන්නේ. ඉතින් ඒකටත් ඒ වගේ ගානක් හදන්න මටත් ගියා විනාඩි 4යි තත්පර 30ක්. පුතාලට මේකට විනාඩි 6ක් 7ක් ගත්තට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මේ කාල කළමනාකරණය ගැන හොඳට ඉගෙන ගන්න වෙනවා. ඊළඟට එන්න ප්‍රශ්න අංක 41ට පිළිතුරු අංක 3 තෝරන්න පුළුවන්. ඊළඟට පහත දැක්වෙන කවර Python ක්‍රමලේඛයට ඇල්ගොරිතමයට සමානයිද? ඉන්න මම මේක තව වලට කරේ නෑ. මම මේක කරනවා මේ සතියේදී. බය වෙන්න එපා. i 8යි රිසල්ට් එකයි එක හරිය එතනින් පටන් ගන්න පුළුවන්.
ෆයිල් එකක් නම් කොන්දේසියක් නම් අනිවාර්යෙන් 32 තියෙන්න ඕනේ. මේකේ තියෙනවා, මේකෙත් තියෙනවා, මේකෙත් තියෙනවා, මේකෙත් තියෙනවා, මේකෙත් තියෙනවා. බ්‍රේක් එක දාන්න පුළුවන්. මේක හරි. මේකට නම් ABC අවස්ථාවන් තුනම හරි. හරි. මේක බලන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්න. බය වෙන්න එපා. මේක අපි මේ සතියේ සාකච්ඡා කරමු. එහෙනම් ප්‍රශ්න අංක එහෙනම් Python පාඩමට සම්බන්ධ වෙන කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් පල්ලෙහා WhatsApp message එකට දාන්න පල්ලෙහා අංකෙට. ප්‍රශ්න අංක 42ට නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 3 A B සහ C සියල්ලම. ප්‍රශ්න අංක 43 පහත කවර වගන්තියක් සත්‍ය වේද කියලා අහනවා. යන්ත්‍ර කේතයට පරිවර්තනය කරනු ලැබූ X නම් පරිගණකයේ ක්‍රියාත්මක කරනු ලබන ඉහළ මට්ටමේ පරිගණක භාෂා ක්‍රමලේඛයක් XC ඇති සකසනයට සමාන සකසනයක් සහිත වෙනත් පරිගණකයක ක්‍රියාත්මක නොවේ. ඔව්. යාන්ත්‍ර භාෂාවෙන් තියෙන ඒවා වෙනත් එක්ක යවන් රන් කරන්න බෑ. අපි ඒක ඉගෙන ගත්තා. හරි. ගිය සතියේ ඉගෙන ගත්තා. එහෙනම් ඒ පළවෙනි එක නිවැරදි සත්‍ය ප්‍රකාශය අහන්නේ. එහෙනම් ප්‍රශ්න අංක 43 නිවැරදි එක අපිට පිළිතුරු අංක 1 තෝරන්න පුළුවන්. ප්‍රශ්න අංක 44 සුළු කිරීමක් කරන්න තියෙන්නේ. මම මේක කරන්නම් පුතේ. මේක තව වලට ඉගෙනුවේ නෑ. අපි ඉදිරියේදී කරනවා. 100 div 3. div කියන්නේ පූර්ණ බෙදීම. mod 4 මේකෙන් අදහස් වෙන්නේ ඕ ඈ මං කියලා දෙන්නම් බය වෙන්න එපා 100ට 3ේම කීයද 33යි mod 4 ඕවට 33 4ෙන් බෙදුනහම පුතේ අපි දන්නවා එකක් ඉතිරිය තමයි මේ mod එකෙන් අදහස් වෙන්නේ ඉතිරිය 33ට 4 ඒවා අපි දන්නවා 32ට තියෙනවනේ පුතේ එකයි ඉතිරි වෙන්නේ එක mod 8 එහෙනම් මෙහෙම තියලා උත්තරේ ගන්න බෑ මේක දීමේට හරවන්න වෙනවා මේ පිටු අනුසාරිත තාර්කික මෙහෙම එහෙනම් 1 කියන්නේ 0.3යි 1 8 කියන්නේ 1.2යි 0.3 එකයි බිඳුවයි එකයි බිඳුවයි එකයි බිඳුවයි 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 බිඳුව එකයි එකයි දැන් මේක දශමයට හරවන්න 1 2 4 8 8යි 1යි 9 එහෙනම් නිවැරදි උත්තරයේ විදිහට ප්‍රශ්න අංක 44ට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 5 මේක ලේසි මේක අමාරු නම් බය වෙන්න එපා අපි සිකුරාදා දවසේදී මේවා පිළිබඳ වැඩිපුර සාකච්ඡා කරමු මේ වගේ ගණන් 10ක් 15ක් අපි හදමු මේ ගණිත කර්ම ටික කියලා දෙන්නම් බය වෙන්න එපා ඊළඟට ප්‍රශ්න අංක 45 මම ඉක්මනින් මේ ටික අවසන් කරන්නම්. පහත දැක්වෙන Python කේතය ආදාන ලෙස ක්‍රියාත්මක කළ විට ලැබෙන ප්‍රතිදානය කුමක්ද කියලා අහනවා. S එක විදිහට සලකන්න කියනවා මේ උඩ මේක කේතය. බලන්න මේකේ len කියලා තියෙන්නේ මේකේ අගයන් ගන්න. එහෙනම් අගයන් ABC 1 2 3 4 5 6ක් තියෙනවා. එහෙනම් මේ len වෙන්නේ 6. එහෙනම් මේ S එක තියෙන තැන් වලට 6 දාගන්න. දැන් මේක කියවන්න. ඉන්පුට් හරි 6 විශාලයි 3ට වඩා. ඒක සත්‍යයි නේද පුතේ? ඒක සත්‍යයි. ගැටලුවක් නැහැ. එහෙනම් ඒක එතන තියෙනවා. හැබැයි මෙතන if එකදී තව if එකක් ආරම්භ කරනවා කියන්නේ මේක සත්‍යයි. එහෙනම් දැන් අය මේක ගැන හිතලා වැඩක් වෙන්නේ. අපි දැන් මේ අවස්ථාවට තමයි යන්න ඕනේ. 6 විශාලයිද 6ට වඩා? නැත. 6 විශාලයිද 6ට වඩා? ඒත් නැත. මේ අවස්ථාවන් දෙකම වැරදි. එහෙනම් මෙතන else එහෙමත් නැතිනම් ප්‍රතිදානය කරන්න පහ. එහෙමත් නැතිනම් ප්‍රතිදානය කරන්න පහ. දැන් පළවෙනි එක 2යි. ඊට පස්සේ හයි එකක් පටන් ගන්න නිසා ඔයාලට මේ දෙකම බලන්න වෙනවා. ඒ දෙකම 6 විශාලයි 6 කියනවා 6 විශාලයි 6 කියනවා. ඒ දෙක වැරදි. නේද? ඔන්න විශාලයි හෝ සමානයි තිබ්බනම් මේ දෙක හරි. එහෙම නැති නිසා ප්‍රතිදානය කරන්න කියනවා 5. එහෙනම් ප්‍රශ්න අංක 45ට පිළිතුරු අංක 5 වෙන්න ඕනේ නිවැරදි පිළිතුරු. තාමත් ලේසි මේවා කරන්නේ කොහොමද කියලා අපි ඉදිරි සතිවල සාකච්ඡා කරලා අවසන් කරමු. බං කිව්වා Python ප්‍රශ්න 250ක් කරනවා ඔයාලට බය වෙන්න එපා. ප්‍රශ්න අංක 46 පහත් දැක්වෙන Python කේතයේ ප්‍රතිදානය කුමක්ද? මේවා උගන්වලා නැහැ තාම. ඒ වුණාට මම මේ ගණන් කරනවා. මම කිව්වනේ. මේවා උගන්වන්නේ නැතුණාට මම මේ ගණන් ඔයාලට කරනවා. මේක හරි ලේසි පුතේ. පියවර ටික ලියා ගන්න. x ලියාගමු. I in range කියන්නේ අපිට 1 සිට 4 දක්වා පියවර ටික කිහිපයක් යන්න වෙනවා. x ශ්‍රේණිය 1 වගේ. අපි එහෙනම් මේක ලියාගමු. මම මෙතන I කියලා ලියා ගන්නවා. දැන් අපි range කියලා ලියාගමු. range ඊට පස්සේ x ඍණ I සමානයි x කියලා ලියාගමු. පළවෙනි වටේ 100. එතකොට පළවෙනි වටේ යනකොට 1 සිට 5 දක්වා යන්න තියෙන. එතකොට එකක් අඩු වෙනවා. එහෙනම් 100න් එකක් අඩු වුණාම මෙතන I කියලා හිතන්නකො 100න් එකක් අඩු වුණාම 99යි. දෙවෙනි වටේ යනවා 99. 99 ඊළඟට තියෙන්නේ එකට පස්සේ 2. 99න් දෙකක් අඩු වෙනවා කියන්නේ 97යි. ඊළඟට 97. ඊළඟට 1 2 3 තුන්වෙනි පියවර යන්නේ. 97න් 3ක් අඩු වුණාම පුතේ 94. ඊළඟට 94. 94න් 4ක් අඩු වුණාම 94න් 4ක් අඩු වුණාම කීයද?
90යි. 90. දැක්කද? 1 සිට 4 දක්වා තමයි පියවර 4ක් ගමන් කරන්න ඕනේ මේ රේන්ජ් එකෙන් අදහස් වෙන්නේ. ඒක එහෙනම් උත්තරේ වෙන්න ඕනේ පුතේ 90. මේ වගේ ගැටලු ටිකක් තව කරන්න සහ මේවා ගන්න රටාව තවත් ඔයාලට පැහැදිලි කරන්න. දැන් මෙතන මේ කොටස කරපු නැති නිසා මම මේක වේගෙන් කරා. නමුත් පස්සේ දවසක මේක බලනවා නම් මම මේ පාඩම උගන්වලා තියෙයි ඔයාලට. එතකොට ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මම මේ කරේ කොහොමද කියලා ඉක්මනින් ඔයාලට තේරුම් යයි. එහෙනම් ප්‍රශ්න අංක 40ට නිවැරදි උත්තරය වෙනවා පිළිතුරු අංක 4 ගත්තේ මෙන්න මේ ආකාරයෙන්. ඕනනම් ස්ක්‍රීන්ෂොට් ගහලා තියාගන්න. කවුරු හරි පුතෙක් මේවා බලනවා නම් පුතේ මේ වගේ වටිනාකම තේරුම් ගන්න. මේවා සරල ක්‍රම අමතක නොකර මේ මගේ channel එකත් එක්ක රැඳී ඉන්න. channel එක subscribe කරන්න. ඒ වගේම මේ පාඩම් මාලා සම්බන්ධව ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න, like කරන්න. යාළුවෝ අතරත් මේවා ෂෙයා කරන්න. මොකද සමහරක් කට්ටිය මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න මුදල් ගන්නවා. නමුත් මම මේක ඔයාලා වෙනුවෙන් නොමිලේම සාකච්ඡා කරලා සම්පූර්ණ සාකච්ඡා කරලා අවසන් කරනවා. ප්‍රශ්න අංක 47. පහත දැක්වෙන කේත ඛණ්ඩයේ ප්‍රතිදානය කුමක්ද කියලා අහන්නේ. ඉතින් මම මේක ගැන පුංචි අදහසක් කියලා දුන්නා. කන්ටිනියු නම් මොකක්ද වෙන්නේ? ස්කිප්. කන්ටිනියු නම් මොකද වෙන්නේ? ස්කිප් කියලා දුන්නා. ඒ වගේම බ්‍රේක් නම් මොකද වෙන්නේ කිව්වේ? ස්ටොප් වෙනවා කියලා දුන්නා. මේකට තියෙන්නේ පුතේ ඔයාලට මේ ආදාන දදා බලන්න එකින් එක. බලන්න. පළවෙනි අවස්ථාව 1. බිංදුව විශාලයිද එකට වඩා? නෑ. එහෙනම් මේක සත්‍ය වෙන්නේ නෑනේ. එහෙනම් ඔයාලට මේක යටින් ලියා ගන්න වෙනවා. මෙන්න මෙහෙම ලියා ගන්න මේ වගේ ඒවා. කම්මැලි නැතුව. එතකොට තමයි මේ ගානක් හදන්න ලේසි වෙන්නේ ඔයාලට. මේව තව ඔයාලට ගැන්නුවේ නෑ. මේ ඉදිරියේදී උගන්වන්න නමුත් මම දන්නවා ඉදිරියේදී ඔයාලා මේ ඉගෙන ගත්තට පස්සේ නැවත මේ වීඩියෝ එක බලයින්. මොකද මම මේක ඉවත් කරන්නේ. එතකොට ඔයාලට මේ හදපු රටාව තවත් පැහැදිලි වෙයි පුතේ. අදත් මේ හදන රටාව තේරුම් ගන්න මේක අමාරු නෑ. Python අමාරුයි කියලා කියන්නේ බොරුවට. මම මේ උගන්වන්නේ නැතුව තමයි මේ කොටස ඔයාලට කරන්නේ. කරන්න වෙන්නේ මෙහෙමයි. දීලා තියෙන ලිස්ට් එක බැලුවා. හරි. බලනවා. ඒක එහෙනම් පළවෙනිට තියෙන්නේ 1. එහෙනම් අපි මුලින්ම දානවා මෙතනට 1. මුලින්ම දාන 1. බිංදුව විශාලයිද පුතේ එකට වඩා? බිංදුව විශාලයිද පුතේ එකට වඩා? බිංදුව විශාලයිද එකට වඩා? නෑනේ. එහෙනම් කන්ටිනියු වෙන්නේ නෑ. එහෙනම් මේ අවස්ථාව සත්‍ය වෙන්නේ නෑ. අපි යනවා ඊළඟ අවස්ථාවට. 1 විශාලයිද 10ට වඩා? එහෙනම් ඒ අවස්ථාව සත්‍ය වෙන්නේත් නෑ. ඒක සත්‍ය වෙනවා කියන්නේ බ්‍රේක් වෙනවා නවතිනවා. එහෙම වෙන්නේත් නෑ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ඔයාට පුතේ x දැන් මේ වෙනකොට බිංදුවක් කියලා දීලා තියෙනවා. ඒකට එකතු කරන්න එකක්. එහෙනම් දැන් x කීයක් වෙනවද? එකක් වෙනවා. අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි අවස්ථාවේ දීලා තියෙන පුතේ ඍණ 2. බිංදුව විශාලයි නේද ඍණ 2ට වඩා? එහෙනම් ස්කිප් කරන්න. එහෙනම් මෙන්න මෙතනට ගමන් කරන්නේ නෑ පුතේ. මේ අවස්ථාවන් දෙකට ගමන් කරන්නේ ඊළඟ ඉලක්කමට ස්කිප් කරනවා. ඊළඟට තියෙන්නේ 4. බිංදුව විශාලයිද 4ට වඩා? නැත. එහෙනම් අපිට පල්ලෙහාට ගමන් කරන්න පුළුවන්. 4 විශාලයිද 10ට වඩා? නැත. එහෙනම් අපි දැන් x එකක් වෙලා තියෙනවා. x එකක් වෙලා තියෙනවා. ඒකටයි එකතු කරනවා 4ක්. දැන් x ගේ වටිනාකම 5යි. අපි යනවා ඊළඟ එකට. ඊළඟට තියෙන 3. බිංදුව විශාලයි 3ට වඩා? නැත. නේද? එහෙනම් ස්කිප් වෙන්නේ නැහැ. 3 විශාලයි 10ට වඩා? නැත. එහෙනම් ස්ටොප් වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ පුතේ? දැන් ඔයාට x දැන් මේ වෙනකොට 5ක් වෙලා තියෙනවා. ඒකට 3ක් එකතු කරනවා 8යි. ඊළඟට 2 තියෙනවා. බිංදුව විශාලයි 2ට වඩා? නැත. එහෙනම් ස්කිප් වෙන්නේත් නැහැ. 2 විශාලයි 10ට වඩා? ස්ටොප් වෙන්නේත් නැහැ. එහෙනම් 8 2 10යි දැන් වටිනාකම. ඊළඟට ඍණ 7 තියෙනවා. බලන්න බිංදුව විශාලයිද ඍණ 4 වඩා? ඔව්. එහෙනම් මොකද වෙන්නේ? ඒක ස්කිප් වෙනවා. ඊළඟ එකට යනවා. එහෙනම් ඉතිරි පියවරවල දෙකේ යන්නේ නැහැ. ඊළඟට 11. බිංදුව විශාලයිද 11ට වඩා? නැත. 11 විශාලයි 10ට වඩා? ඔව්. අන්න මේ අවස්ථාවේ සත්‍ය වුණා. ඒ සත්‍ය වෙනවා කියන්නේ මේ පියවරේදී මොකද වෙන්නේ? ස්ටොප් වෙන්න අවශ්‍යයි. එහෙනම් ඒ වෙනකොට ප්‍රතිදානයේ විදිහට ප්‍රතිදානය කරන්න ඕනේ 10. එහෙනම් බලන්න මේ 10 ඇවිල්ලා තියෙන්නේ. බලන්න මේ Python උගන්වන්න නැතුව මේව විශ්දන්න කියලා දෙන්නේ. Python අමාරුයිද? නෑ. අපි මේ වගේ ගණන් තව කරමු පුතේ. බය වෙන්න එපා. මේවා පට්ට ලේසි. ඉස්සෙල්ලා ඔය Python වලට තියෙන බයයි දුරු කරගන්න. බය වෙලා නම් මේව විශ්දන්න බෑ. හරි? අපිට පුළුවන් Python වලට දෙන්න ප්‍රශ්න 10ක් දුන්නොත් 8ක් නැතින් ගේමක් නැතුව විශ්දන්න පුළුවන්. ප්‍රශ්න අංක 47ට නිවැරදි පිළිතුර වෙනවා පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 48. අපිට මේ ෆන්ක්ෂන් එකක් දාන්න තියෙන්නේ. මේක ලේසි x 50 කියලා කියනම ඉක්මනින් කරන්නම් මේක. ඒක අගයන්නේ කියනවා ෆන්ක්ෂන් y ට. එහෙනම් දැන් මෙතන අගේ කීය තිබ්බත් පුතේ දැන් x ද මේ 50 පැවරෙනවා. එහෙනම් දැන් x දෙක නෙමෙයි x 50 වෙනවා. එහෙනම් මොකද මේ ෆන් x කියලා කියන්නේ පවරන්න කියන එක. x ට යගේ. එහෙනම් මේ වෙනකොට x පැවරුවාට පස්සේ x දෙක අයින් වෙලා 50 බවට පත් වෙනවා. එහෙනම්
48 නිවැරදි පිළිතුර වෙනවා. පිළිතුරු අංක 1. Python ඉගෙන ගත්තට පස්සේ මේවා ලොකු අමාරුවක් තියෙන දේවල් නෙමෙයි කියලා ඔයාලටම තේරෙයි. ප්‍රශ්න අංක 48 නිවැරදි පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 49 මෙහෙයුම් පද්ධති පාඩමෙන් අහන්නේ මම ඉක්මනින් කරන්න. පහත කවරක් මෙහෙයුම් පද්ධතියේ ක්‍රියායන පාලන ඛණ්ඩයේ ගබඩා වී ඇති තොරතුරක් නොවන්නේද? නිදහස් තැටි කට්ටි. නිදහස් තැටි කට්ටි. මෙන්න මේවා තැම්පත් වෙලා නැහැ. නමුත් අනිත් ඒවා ඔක්කොම තැම්පත් වෙලා තියෙනවා. එහෙනම් ප්‍රශ්න අංක 49ට නිවැරදි පිළිතුර වෙනවා පුතේ. පිළිතුරු අංක 1. ප්‍රශ්න අංක 50 ඔයාලට ඕන මේ විස්තර ටික පස්සේ කියව ගන්න. මම මේ වීඩියෝ එක ඩිලීට් කරන්නේ නැහැ. ඔයාලට පෝස් කරලා මේවා පිළිබඳ වැඩිදුර කියවන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට ගැලපෙන තොරතුරු තමයි මේ දීලා තියෙන්නේ. ප්‍රශ්න අංක 50 පහත සඳහා දැක්වෙන SQL ප්‍රකාශය සලකන්න කියලා කියනවා. එයා කියනවා update school set contact person සිරිපාල W via school number. ඉතින් මම මේවා කියලා දුන්නා. මේ අප්ඩේට් කරන්න යන්නේ රෙකෝඩ් එක. අප්ඩේට් කරන්න යන්නේ රෙකෝඩ් එක. එතකොට පුතේ මේ රෙකෝඩේ මොකද වෙන්නේ? ස්කූල් ID 4 වන උපලැකියානය contact person යන ශේෂ්ත්‍රාගය සිරිපාල් W ලෙස වෙනස් කරනවා. එහෙනම් ඒක නිවැරදිව දක්වලා තියෙනවා. ඔයාලට අමතකයි නම් SQL repeat එක බලන්න. එතකොට ඔයාලට මේවන් තේරුම් ගන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්න අංක 50ට නිවැරදි පිළිතුර වෙනවා. පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුරු විදිහට තෝරන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මේ වෙනකොට ප්‍රශ්න රාශියක් අද දිනේ ඇතුළත සාකච්ඡා කරලා ඉවර කරා. ප්‍රශ්න 50ක් සමහරක් ඒවා අපි ඩීප්ලිම සාකච්ඡා කරා. ඉතින් පුතේ අදට මම මෙතනින් නවතිනවා. චූටි වැඩ වගේක් තිබ්බ නිසා තමයි අද Zoom එක හරහා මට පන්ති කරන්න බැරි වුණේ. ඒ නමුත් මම පුතාලට අසාධාරණයක් කරේ නෑ. YouTube එක ඔස්සේ පාඩම් මාලාව දෙගෙන ආවා. ඉතින් හොඳයි නම් like කරන්න, comment කරන්න, subscribe කරන්න. ඒ වගේම මේවා මම නොමිලේ කරන්නේ ඔයාලටත් පුළුවන් ඔයාලගේ යාළුවෝ අතර මේ පාඩම් හුවමාරු කරගන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මම ඒකට මුකුත් කියන්නේ නෑ. ඉතින් එහෙනම් අපි තවත් මේ වගේ පාඩම් මාලාවකින් ඉදිරියේදී හමු වෙමු. අදට මම එහෙනම් සමු ගන්න මෙතනින් ඔයාලා හැමෝටම සුබ දවසක්.